ව්‍යාපාර අධ්‍යයනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිධාරී රජයේ පාසල් ගුරු විභාගයේ ව්‍යාපාර අධ්‍යයන විෂයෙහි ප්‍රථමයා රජිමා එම් තුමේතුර. එර අපි යමු සමුපකාර ගැන කතා. කෝකට අහලා තිනුන තරම් නේද? සමුපකාරය කියන එක සමුපකාරය කියන එක. හරි. මෙන්න මේ සමුපකාර ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ වෙන්නේ එංගලන්තේ 1847. 1847 රොච්ඩේල් ගම්මාන එංගලන්තයේ රොච්ඩේල් ගම්මානයේ කම්කරුවන් 28 දෙනෙක්. කම්කරුවන් 28 දෙනෙක්. පවුම දාලා පවුම් 28ක ප්‍රාග්ධනයක් යොදවලා ලෝකයේ ප්‍රථම වරට නිල වශයෙන් සමුපකාර සමිතියක් ආරම්භ වෙනවා. 1847. අන්නේ සමුපකාරය තමයි රොච්ඩේල්හි සාධාරණත්ව පුරෝගාමිකයින්ගේ සමුපකාර සමිතිය. රොච්ඩේල්හි සාධාරණත්ව පුරෝගාමිකයින්ගේ සමුපකාර සමිතිය. රොච්ඩේල්හි සාධාරණත්ව පුරෝගාමිකයින්ගේ සමුපකාර සමිතිය. එතකොට ඔය කාලේ වෙනකොට ලංකාවත් නේද? ඔය බ්‍රිතාන්‍ය කිරීටේ යටත් විජිතයක් විදියට තමයි තිබුණේ. එතකොට ඕවා ලංකාව මේ යටත් විජිත රටවල් වලටත් ඕක ඉක්මනින්ම විකාශනය වුණා. ඊ අනුව ලංකාවේ නිල වශයෙන් සමුපකාර සමිතියක් ආරම්භ වෙන්නේ 1912 වර්ෂයේ. 1912 වර්ෂයේ ලංකාවේ 1911 දී සමුපකාර සමිති පන්තක් සම්මත වෙනවා. අන්න එතකොට නිල වශයෙන් සමුපකාරයක් ලංකාවේ ආරම්භ වෙන්නේ 1912 අවුරුද්දේ. 1912 අවුරුද්දේ දකුණු පළාතේ හික්කඩුව ප්‍රදේශයේ තමයි ආරම්භ වෙන්නේ. ඉතින් ඔන්නෝම තමයි සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳව සරල හඳුනා ගැනීම විදියට අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. එතකොට ඔන්නෝය සමුපකාර ව්‍යාපාරය ඇත්තටම ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයක් නෙවෙයි. නේද? දැන් නම් වාණිජ මුහුණුවරක් ගන්නව සමුපකාරය. නමුත් ආරම්භක හා සමුපකාර ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරනකොට සමුපකාර ව්‍යාපාරය ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයක් විදිහට අපිට හඳුනා ගන්න බෑ නේද? හරි. එහෙනම් ඔන්න සමුපකාරය කියන්නේ මොකක්ද? නේද? සමුපකාරය අන්න අර රොච්ඩේල්හි අර කම්කරුවෝ ටික 28 දෙනා එකතු වෙලා පවුම් එක ගානේ දාලා පවුම් 28ක ආරම්භක ප්‍රාග්ධනයක් යොදලා තමයි ආරම්භ කළේ. මොකටද? ඔවුන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික අවශ්‍යතාවයන් ඉටු කරගන්න. අන්න ඔවුන් එකට ඒක රාශී වෙලා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිතව ව්‍යාපාර සංවිධාන විශේෂයක් පිහිටුව ගත්තා. අන්නේ ව්‍යාපාර සංවිධාන විශේෂය අපි හඳුන්වනවා සමුපකාරය කියලා. සමුපකාරය. එනම් සමුපකාරය කියලා අපි නිර්වචනය කොහොමද හඳුන්වන්නේ කොහොමද? සමුපකාරයක් කියන්නේ මොකක්ද කියන එක හඳුන්වන්නේ කොහොමද? හරි. එනම් මේ සමුපකාරයක් ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න මේ සමාජිකයන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික අවශ්‍යතා හා අපේක්ෂා ඉටු කරගන්න. එනම් මේ සිය ආර්ථික, සමාජීය හා සංස්කෘතිමය අවශ්‍යතා හා අපේක්ෂා ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡාවෙන් එක්සත් වූ අන්න ස්වේච්ඡාවෙන් මේකට එකතු වෙලා තියෙන්නේ පුද්ගලයින්ගේ සංගමයක් මෙන්ම සමූහික අයිතියක් සහිත සාමූහික අයිතිය ආර එකතු වෙච්ච සියලු දෙනාටම මේ සමුපකාරයේ අයිතිය තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන කවුරුවත් ඕන විදියට ඔවුන්ගේ බලය යොදලා එහෙම පාලනය කරන්න බෑ. පාලනය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස. අන්නෙවෙනි ව්‍යාපාර සංවිධානයකට අපි කියනවා සමුපකාරයක් කියලා. එහෙනම් අපි සමුපකාරයක් කියන එක නිර්වචනය කරමු. සිය ආර්ථික, සමාජීය හා සංස්කෘතිමය අවශ්‍යතා හා
අපේක්ෂා ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයන්ගේ සංගමයක් මෙන්ම සාමූහික අයිතියක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන ව්‍යාපාරයක් සෞම්පකාරයක් වේ. සෞම්පකාරයක් වේ. අන්නේ නම් සෞම්පකාරය කියන එක නිර්වචනය කරන්න පුළුවන් නේද? සිය ආර්ථික සමාජීය හා සංස්කෘතිකමය අවශ්‍යතා හා අපේක්ෂා ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයින්ගේ සංගමයක් මෙන්ම සාමූහික අයිතියක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන ව්‍යාපාරයකි. දැන් මේක හොඳට අපිට ඔයාලට පහසුවෙන් මතක තියාගන්න කොටස් වලට බෙදන්න. අන්න අරමුණ බලන්න. අපේක්ෂාව මොකද්ද? සිය ආර්ථික සමාජීය හා සංස්කෘතිමය අවශ්‍යතා හා අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා. අන්න ඒක ඇල්ල මතක තියාගන්න. සිය ආර්ථික සමාජීය හා සංස්කෘතිමය අවශ්‍යතා හා අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා. අනිලඟ ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයින්ගේ සංගමයක්. ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයින්ගේ සංගමයක් මෙන්ම ඊළඟට සාමූහික අයිතිය සහිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන ව්‍යාපාරය. මොකද්ද? සමූපකාරය. අන්නේ නම් අපිට කොටස් හතරකට බෙදලා, කියන්නේ තුනකට බෙදලා මතක තියාගන්න. සිය ආර්ථික සමාජීය සංස්කෘතික අවශ්‍යතා අපේක්ෂා ඉටු කර ගැනීම උදෙසා. දෙවෙනි එක ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයින්ගේ සංගමයක් මෙන්ම. ඊළඟ සාමූහික අයිතියක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන ව්‍යාපාරය. ඊළඟ සමූපකාරය කියන එක දැන් එහෙනම් හඳුන්වන්න පුළුවන් නේද? සිය ආර්ථික සමාජීය සංස්කෘතිමය අවශ්‍යතා හා අපේක්ෂා ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයන්ගේ සංගමයක් මෙන්ම සාමූහික අයිතිය සහිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන ව්‍යාපාරයකි. එනම් ඔන්න සෞපකාරයක් අපිට හඳුන්වන්න පුළුවන්. නිකන් අපිට දාල අවබෝධයක් ලබා ගන්න මේකේ ආරම්භය විදියට 1844 එංගලන්තයේ රොච්ඩේල් ගම්මානයේ තමයි ප්‍රථම වරට නිල වශයෙන් සෞපකාර සමිතියක් ආරම්භ වෙන්නේ. කම්කරුවන් 28 දෙනෙක් එකතු වෙලා මේ ගම්මානයේ පවුම් එක ගානේ දාලා පවුම් 28ක ප්‍රාග්ධන දායකත්වයක් තුළින් රොච්ඩේල්හි සාධාරණත්ව පුරෝගාමිකයින්ගේ සෞපකාර සමිතිය කියලා ආරම්භ වෙන්නේ පළවෙනි. ඒ වගේම ලංකාවේ ආරම්භ වෙන්නේ 2012 දී හික්කඩුව ප්‍රදේශයේ හික්කඩුව ප්‍රදේශයේ තමයි ආරම්භ වෙන්නේ. හරි. ඊට අපි 96 වෙනි ප්‍රශ්නට යමු. දැන් සමුපකාරය නිර්වචනය කරන්න පුළුවන්. සමූපකාර කුමනන්සේ ව්‍යාපාරයක් ලෙස සලකයිද? සමූපකාර කුමනන්සේ ව්‍යාපාරයක් ලෙස සලකයිද? පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාරයක්ද? රාජ්‍ය අංශයට අයත් ව්‍යාපාරයක්ද? එහෙම නැත්නම් වෙනි ව්‍යාපාර සංවිධාන විශේෂයක්. දැන් ඔයාලා යෝජනා කරන්නකෝ. සමූපකාර කුමනන්සයට අයත් ව්‍යාපාරයක් ලෙස සලකයිද? සමූපකාර අයත් වෙන්නේ කුමන අංශයටද? පෞද්ගලිකද? රාජ්‍යද? නැත්නම් වෙනත් විශේෂයකද? සමූපකාරයි වෙන්නේ පෞද්ගලික අංශයට. පෞද්ගලික අංශේ ව්‍යාපාර ගණයට තමයි අයිති වෙන්නේ. පෞද්ගලික අංශේ ව්‍යාපාර ගණය. පෞද්ගලික අංශේ ව්‍යාපාර කොහොමද අපි නිර්වචනය කරේ? පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමකට අයත්. පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අයත් ව්‍යාපාර අපි කිව්වා පෞද්ගලික අංශය කියලා. මධ්‍යම රජය, පළාත් සභා හා පළාත් පාලන. ඒ කියන්නේ ජනතාවට අයිතිය සතු වන ව්‍යාපාර රාජ්‍ය අංශේ ව්‍යාපාර සංවිධානය. එහෙමනම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට. ඇයි? සමූපකාරයේ සමාජිකයින්ට තමයි ඒකේ අයිතිය තියෙන්නේ. ඒ කියන්නේ පුද්ගල කණ්ඩායමකට නේද සමූපකාර අයිති වෙන්නේ. අන්නේ අනුව සමූපකාරය පෞද්ගලික අංශේ ව්‍යාපාර සංවිධානයක්. පෞද්ගලික අංශේ ව්‍යාපාර සංවිධානයක් ලාභ අරමුණු කර නොගත්. සමාජිකයින්ගේ ආර්ථික
සමාජීය සංස්කෘතිමය අවශ්‍යතා අපේක්ෂා ඉටු කරන්න තමයි සෞම්පකාර ව්‍යාපාරය ආරම්භ වෙලා තියෙන්නේ. එනම් සෞම්පකාර ව්‍යාපාරය අයත් වන්නේ පෞද්ගලික අංශයට. එයි මේ ව්‍යාපාරයේ හිමිකාරීත්වය තියෙන්නේ එහි සමාජිකයන්ට. එනම් සමාජිකයන් කියන්නේ පුද්ගල කණ්ඩායමකට. එනම් පුද්ගල කණ්ඩායමකට අයිති නම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අයිති නම් එවැනි ව්‍යාපාර සංවිධාන අපි හැඳින්වුවා මූලිකව මොනවද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන කියලා. එනම් සම්පකාරය කියන්නේ පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන. හේතුව ඒකේ අයිතිය ඒ සමාජිකයන්ට පමණක් හිමිවීම කියන කාරණය. එනම් අපි සෞම්පකාර පිළිබඳ නිර්වචනය කළා කොහොමද? සියාර්ථික සමාජීය හා සංස්කෘතිමය අවශ්‍යතා හා අපේක්ෂා ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයින්ගේ සංගමයක් මෙන්ම සාමූහික අයිතිය සහිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන ව්‍යාපාරයක කියලා. හරි. ව්‍යාපාරාධ්‍යනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිධාරී රජයේ පාසල් ගුරු විභාගයේ ව්‍යාපාර අධ්‍යයන විෂයෙහි ප්‍රථමයා රජ්ජිමා එම් තුමේදුර. සෞම්පකාර ව්‍යාපාරයේ සුවිශේෂී ලක්ෂණ මොනවද කියලා ඉස්සෙල්ලාම අපි බලමු. සුවිශේෂී ලක්ෂණ. සෞම්පකාර ව්‍යාපාරයේ සුවිශේෂී ලක්ෂණ නේද? හරි. මොනවද? අන්න. එකක් තමයි මේ ගනුදෙනුකරුවන්ට අයිතිය හිමිවන සංවිධාන විශේෂය. ගනුදෙනුකරුවන්ට අයිතිය හිමිවන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. නේද? අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා අනුග්‍රහක ප්‍රතිගෙවීම කියන එක ක්‍රියාත්මක වෙනවා කියලා. එතෙන්දී අපි ඔප්පු කරලා දෙන්නවා ගනුදෙනුකරුවන්ටයි මේ සෞම්පකාර ව්‍යාපාරයේ අයිතිය හිමිවන්නේ කියලා. සමාජිකයන් වන ගනුදෙනුකරුවන්ට. ඒක අපි ඔප්පු කරලා දෙන්නවා. හරි. එහෙනම් සුවිශේෂී ලක්ෂණ විදිහට එනම් මතක තියාගන්න ගනුදෙනුකරුවන්ට අයිතිය හිමිවන සංවිධාන විශේෂයක් වීම කියන එක. ඒ වගේම ලාභය මූලික අරමුණ නොවීම. අන්න ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක් නෙවෙයි නේද? නේද? ඒ වුණාට දැන් නම් ඉතින් සෞම්පකාර හුඟක් වාණිජ්‍ය පරමාර්ථයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ නේද? ලාභය මූලික අරමුණ නොවීම තවත් සුවිශේෂී ලක්ෂණයක්. අනිත් සුවිශේෂී ලක්ෂණය තමයි කොටස් වල අගය වෙනස් නොවි පැවතීම. කොටස් වල අගය වෙනස් නොවි පැවතීම. සෞම්පකාර සමිතියක එක් කොටසක වටිනාකම රුපියල් 100යි. රුපියල් 100 වෙනස් වෙන්නේ නැහැ. සමාගමක නම් නේද? සමාගම කොටසක අගය වෙනස් වෙනවා. අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි සෞම්පකාර සමිතියක කොටසක අගය වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර අගයක් ගන්නවා. සෞම්පකාරයේ කොටසක අගය රුපියල් 100යි. රුපියල් 100. රුපියල් 100. එතකොට රුපියල් 100ක් දීලා අපිට එක් කොටසක් ගන්න පුළුවන්. ඒ අගය වෙනස් වෙන්නේ නැහැ. දැන් කොටසක අගය වෙනස් නොවි පැවතීම තවත් සුවිශේෂී ලක්ෂණයක්. අන්න අනිත් සුවිශේෂී ලක්ෂණය තමයි සමාජික හා සමාජ යහපත ගැන සැලකිලිමත් වීම. සමාජිකයන්ගේ හා සමාජ යහපත ගැන තමයි සැලකිලිමත් වෙන්නේ. සියාර්ථික සමාජීය හා සංස්කෘතිකමය අවශ්‍යතා අපේක්ෂාවන් ඉටු කරගන්න කියලා නිර්වචනය තියෙන්නේ නේද? අන්න ඒ නම් සුවිශේෂී ලක්ෂණයක් මේ සෞම්පකාර ව්‍යාපාරයේ. සමාජික හා සමාජ යහපත ගැන සැලකිලිමත් වීම කියන එක. අනිත් සුවිශේෂී ලක්ෂණය තමයි අපි සමාගමක් ගත්තට පස්සේ සමාගමක ඡන්ද බලය හිමි වෙන්නේ මිලදීගත් කොටස් සංඛ්‍යාව මත. කොටස් 1000ක් ගත්තනම් ඡන්ද 1000ක් හිමි වෙනවා උට. කොටස් 10000ක් ගත්තනම් ඡන්ද 10000ක් තිබුණා. හැබැයි සෞම්පකාරයේ හිම නැහැ. සෞම්පකාරයේ ඡන්ද බලය හිමි වෙන්නේ යෙදූ මුදල හෝ සේවය ගැන සැලකිල්ලට අරගෙන නෙවෙයි. ගත්ත කොටස් ගාන අනුව නෙවෙයි. එක් සමාජිකයෙකුට හිමි වෙන්නේ එක් ඡන්දයයි. ඔහු එක කොටසක් ගත්තත් ඔහුට එක ඡන්දයයි. කොටස් 1000ක් අරගෙන පුද්ගලයෙකුට උනාත් හිමි වෙන්නේ එක ඡන්දයයි. ඒ කියන්නේ එක ඔළුවකට එක ඡන්දයයි. හරි. හැබැයි සමාගම් වල එහෙම නෙවෙයිනේ. කොටසකට එක ඡන්දය බැගින් හිමි වෙනවා. හැබැයි සෞම්පකාරයේදී මිලදීගත් කොටස් ප්‍රමාණය යෙදූ මුදල හෝ සේවය ගැන සැලකිල්ලට නොගෙන එක් සමාජිකයෙකුට හිමි වෙන්නේ එක් ඡන්දයක් පමණයි. එක් ඡන්දයක් පමණයි.
හැබැයි සමාගමක එහෙම නෙවෙයි නේද? ගන්න කොටස් ප්‍රමාණය අනුව හිමිවන ඡන්ද ප්‍රමාණයත් ඩිපෙන්ඩ් වෙනවා නේද? නේද? කොටස් 1000ක් ගත්තනම් ඡන්ද 1000. කොටස් 500ක් ගත්තනම් ඡන්ද 500. හැබැයි සමුපකාරය එහෙම නෙවෙයි. කොටස් 1000ක් ගත්තත් 500ක් ගත්තත් එකක් ගත්තත් එක් සමාජිකයෙකුට තියෙන්නේ එක ඡන්දයක් පමණයි. අන්න තවත් සුවිශේෂී ලක්ෂණ. අනිත් එක තමයි සමුපකාරයේ උපයන අතිරික්තයක්. දැන් සාමාන්‍යයෙන් අපි ලාභ නොලබන සංවිධානවල ලාභය අලාභය කියලා නෙවෙයිනේ කියන්නේ. අතිරික්තය හෝ ඌනතාවය කියලා කියන්නේ. වියදමට වඩා වැඩියෙන් ලබන ආදායමට අපි කියන්නේ ලාභය කියලා නෙවෙයි මේ ලාභ අනපේක්ෂිත ව්‍යාපාරවල. අපි ඒකට කියන්නේ අතිරික්තය කියලා. අතිරික්තය හෝ ඌනතාවය කියලා. කියන සමුපකාරයේ උපයන අතිරික්තයක් නැත්නම් අපි කටවහරට කියන්නේ ලාභය කියලා නේද? සමුපකාරයේ උපයන අතිරික්තය සමාජිකයින් සමිතිය සමග කළ ගනුදෙනු වල වටිනාකම අනුව තමයි සමාජිකයන් සතුටු වෙන්නේ. අන්න ඒකින්ද තමයි කිව්වේ ගනුදෙනුකරුවන්ට හිමිවන අයිතිය හිමිවන ව්‍යාපාර සංවිධානයක. අපි ඒක ඉස්සරහට කතා කරනවා. ඒ ගැන නේද? ඒක මෙන්න මේ සමුපකාරයේ උපයන අතිරික්තය සමාජිකයින් සමිතිය සමග කළ ගනුදෙනු වල වටිනාකම අනුව සමාජිකයන් සතුටු වීම කියන සුවිශේෂී ලක්ෂණය හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ඒකට වරන් ඇතුලේ ලියන්නකෝ ඒකට කියන කෙටි වචනේ. අනුග්‍රාහක ප්‍රතිගෙවීම. අනුග්‍රාහක ප්‍රතිගෙවීම. අනුග්‍රාහක ප්‍රතිගෙවීම. අනුග්‍රාහක ප්‍රතිගෙවීම ක්‍රියාත්මක වීම. නැත්නම් ලියන්න අනුග්‍රාහක ප්‍රතිගෙවීම මත අතිරික්තය බෙදී යාම. අනුග්‍රාහක ප්‍රතිගෙවීම මත අතිරික්තය බෙදී යාම. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒක තමයි ඔය කියන්නේ සමුපකාරයේ උපයන අතිරික්තය සමාජිකයින් සමිතිය සමග කළ ගනුදෙනු වල වටිනාකම අනුව සමාජිකයන් සතුටු වීම කියන්නේ. සුවිශේෂී ලක්ෂණයේ විදිහට මතක තියාගන්න වචන ටික විදිහට අපි ඒක ඉදිරියේදී පැහැදිලි කරනවා. දෙද වෙනම මාතෘකාවකට. හරි. එහෙනම් සුවිශේෂී ලක්ෂණ ටික මතකයි නේද සමුපකාර ව්‍යාපාරයේ මොනවද? ගනුදෙනු කරුවන්ට අයිතිය හිමිවන සංවිධාන විශේෂයක් වීම. දෙවෙනි එක ලාභය මූලික අරමුණ නොවීම. තුන්වෙනි එක ආයි කියන්නේ නේද? හරි. තුන්වෙනි එක කොටස් වලගේ වෙනස් නොවී පැවතීම. 4 සමාජික හා සමාජ යහපත ගැන සැලකීමක් වීම. ඊළඟ එක යෙදූ මුදල හෝ සේවය සැලකිල්ලට නොගෙන. කියන්නේ යෙදූ මුදල කියන්නේ මිලදීගත් කොටස් ප්‍රමාණය. සැලකිල්ලට නොගෙන එක් සමාජිකයෙකුට එක් ඡන්දය බැගින් හිමිවීම. එක් සමාජිකයෙකුට එක් ඡන්දය බැගින් හිමිවීම. අනිත් එක තමයි සමුපකාරයේ උපයන අතිරික්තය සමාජිකයින් සමිතිය සමග කළ ගනුදෙනු වල වටිනාකම අනුව සමාජිකයන් සතුටු වීම. ඒකට අපි කියනවා අන්න වරහන් ඇතුළේ ලියා ගන්න අනුග්‍රාහක ප්‍රතිගෙවීම මත. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම නේද? ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වයක් තිබීම. එතකොට මේ සමුපකාර ප්‍රතිපත්ති නේද? සමුපකාර ප්‍රතිපත්ති ගැන අපි ඉස්සරහට කතා කරනවා. එතකොට ඒවත් අපිට ඔය සුවිශේෂී ලක්ෂණ ගණනයට එකතු කරගන්න පුළුවන්. හොඳද? සමුපකාර ප්‍රතිපත්ති ගැන අපි කතා කරනවා. සමුපකාර ප්‍රතිපත්ති 7ක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිගත්ති ගැන කතා කරාට පස්සේ ඒවත් අපිට සුවිශේෂී ලක්ෂණ විදියට එකතු කරගන්න පුළුවන් නේද දැනුම. හරි. ඊළඟට අපි යනවා සමුපකාර අගනාකම් ගැන කතා කරන්න. සමුපකාර අගනාකම්. සමුපකාර අගනාකම්. ප්‍රධාන වශයෙන් අපි සමුපකාර අගනාකම් 6ක් හඳුනා ගන්නවා. සමුපකාර අගනාකම් අපි 6ක් හඳුනා ගන්නවා. නේද? එනම් අන්නර වෙනත් ව්‍යාපාර සංවිධාන ක්‍රම වලට සාපේක්ෂව සමුපකාරය තුල නේද? අගනාකම් රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්. නේද? සමුපකාරය තුල අගය කළ යුතු අගනාකම් රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්. එනම් වෙනත් ව්‍යාපාර වලින් වෙනස් වෙන මෙන්න මේ සුවිශේෂී අගනාකම් රාශියක් සමුපකාර ව්‍යාපාරයේ තියෙනවා. එනම් අගනාකම් අපි 6ක් හඳුනා ගන්නවා. අගනාකම් 6ක් හඳුනා ගන්නවා. එකක් තමයි මේ ස්වයං උපකාරය. නැත්නම් ඒකට අපි කියනවා ආත්මාදාරය කියන අගනාකම ක්‍රියාත්මක වෙන. පිළිබිඹු වෙනවා. ස්වයං උපකාරය නැත්නම් ඒකට අපි කියනවා ආත්මාදාරය කියලා. ආත්මාදාරය. ඒ වගේම ස්වයං වගකීම.
ස්වයං වගකීම. අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදී බව. ප්‍රජාතන්ත්‍රවාදී බව. හතරවෙනි එක සමානාත්මතාවය. සමානාත්මතාවය. පහ සාධාරණත්වය. හය සහයෝගීතාවය. ඔන්න ඔය අගනාකම් හය සෞම්පකාර ව්‍යාපාරේ හඳුනා ගන්න පුළුවන්. මොනවද එන අගනාකම්? ස්වයං උපකාරය හෙවත් ආත්මාදානය. අනිත් එක දෙක ස්වයං වගකීම. තුන ප්‍රජාතන්ත්‍රවාදී බව. හතර සමානාත්මතාවය. පහ සාධාරණත්වය. හය සහයෝගීතාවය. හරි අගනාකම් හය මතකයිනේ. ස්වයං උපකාරය හෙවත් ආත්මාදානය. දෙක ස්වයං වගකීම. තුන ප්‍රජාතන්ත්‍රවාදී බව. හතර සමානාත්මතාවය. පහ සාධාරණත්වය. හය සහයෝගීතාවය. හය සහයෝගීතාවය. එහෙනම් මතකයි නේද? ඔන්න ඔය අගනාකම් හය මතක තියෙනවා. ඊට පස්සේ සාර ධර්ම හතරක් තියෙනවා. සාර ධර්ම හතරක් තියෙනවා. සාර ධර්ම හතරක් තියෙනවා. මොනවද සාර ධර්ම හතර? විවෘත බව, අවංක බව, සමාජ වගකීම, අන් අය පිළිබඳ සැලකිල්ල. අන් අය පිළිබඳ සැලකිල්ල. ඔයාලා පටලව ගන්න මෙතන මේ සමාජ වගකීම කියන එක. සමාජ වගකීම කියන එක සාර ධර්මයක්. ස්වයං වගකීම කියන එක අගනාකමක්. දැන් ස්වයං වගකීම අගනාකමක්, සමාජ වගකීම සාර ධර්මයක්. අන්න ඒක පටලව ගන්න එපා. මොකද පොඩවල් දෙකට දාන්න. ඒ දෙකෙන් තමයි පටලවන්න උත්සාහ කරන්නේ. එනම් සාර ධර්ම හතර මොනවද? විවෘත බව, අවංක බව, සමාජ වගකීම, අන් අය පිළිබඳ සැලකීම. මේවා අපි කියනවා සෞම්පකාර ව්‍යාපාරයේ සාර ධර්ම කියලා. ඒ වගේම සෞම්පකාර ව්‍යාපාරය තුළ විවිධ තේමා පාඨ තියෙනව නේද? එකා සැමටත් සැම එකාටත්. නේද? එකා සැමටත් සැම එකාටත්. නේද? මේ වගේ තේමා පාඨ සෞම්පකාර ව්‍යාපාරය තුළ අපිට හඳුනා ගන්න පුළුවන් නේද? නේද? එකා සැමටත් සැම එකාටත්. නේද? හා මේ ඔන්න ඔය වගේ තේමා පාඩත් අපිට සෞම්පකාර ව්‍යාපාරය තුළ හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එවනම් අපි ඊළඟට 97 වෙනි ප්‍රශ්නෙට යමු. 97 වෙනි ප්‍රශ්න. 97. 97 අපෙන් අහන්නේ ශ්‍රී ලංකාවේ සෞම්පකාර ව්‍යාපාරයේ විකාශනය ලුහුණින් දක්වන්න. අන්න අපි කියුවනේ ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ 2012 දිනේ. නේද? 2012 දිනේ. නේද? 2012 දී තමයි ඉස්සෙල්ලාම සෞම්පකාරයක් ලංකාවේ නිල වශයෙන් ආරම්භ වෙන්නේ. ඊට පෙර එකක් තිබුණා මහනුවර ප්‍රදේශයේ. ඒක නිල සෞම්පකාර සමිතියක් නෙවෙයි. නේද? නිල සෞම්පකාර සමිතියක් නෙවෙයි. නේද? මෙන්න ප්‍රථම වර්ෂ 1912 දී තමයි හික්කඩුවේ නේද? වැල්ල බඩපත්තුව නේ සෞම්පකාර සමිතියක් විදියට ආරම්භ වෙන්නේ. සීමා රහිත සකසුරු අම්මා ණයදෙනු සෞම්පකාර සමිතියක් විදියට තමයි ආරම්භ වෙන්නේ. නේද? ණය සම්බන්ධයෙන් නේද? ආරම්භ වෙන්නේ. හරි. එදන් ඔන්න සෞම්පකාර ව්‍යාපාරයේ විකාශනය ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ ඉස්සෙල්ලාම 1912 තමයි නිල වශයෙන් සෞම්පකාරයක් ආරම්භ වෙන්නේ. ඊට පෙර ආරම්භ වුණා මේ ඔය සුද්දගේ කාලේ මහනුවර ප්‍රදේශයේ. මහනුවර ප්‍රදේශයේ ආරම්භ වුණා. දැන් නිල වශයෙන් ලෝකේ ආරම්භ වෙන්නේ 1844 රොච්ඩේල් වල. ඊට පෙර තිබුණා තිරිකුපිටි කම්මල්ලිමියන්ගේ සෞම්පකාර සමිතිය කියලා එකක්. නේද? ඒවා එතකොට මේ නිල වශයෙන් ආරම්භ වෙච්ච සෞම්පකාර නෙවෙයි. එතකොට අපි මේ ව්‍යාපාර අධ්‍යයන විෂය තුලදී ව්‍යාපාර සංවිධානය යටතේ සෞම්පකාර පිළිබඳ හදාරද්දී නිල සෞම්පකාර සමිති පිළිබඳව තමයි හදාරන්නේ. ඒ නිසා මේ වගේ අමතර අතිරේක දේවල් විතරක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ විශේෂ නිර්දේශයේ නිල සෞම්පකාර සමිති පිළිබඳව තමයි ආරම්භ වෙන්නේ. සාකච්ඡා කරන්න. හරි. එහෙනම් ශ්‍රී ලංකාවේ සෞම්පකාර ව්‍යාපාරයේ විකාශනය ලුහුණින් දක්වා. එහෙනම් 1912 දී ණය දෙන සෞම්පකාර සමිතියක් ආරම්භ වෙනවා. ඉස්සෙල්ලාම අපේ ලංකාවේ ආරම්භ වෙන්නේ වැල්ලබඩපත්තුවේ හික්කඩුව. නේද? ණය දෙන සෞම්පකාර සමිතියක්. එහෙනම් දකුණු පළාතේ තමයි ඉස්සෙල්ලාම නිල වශයෙන් ලංකාවේ සෞම්පකාර සමිතියක් ආරම්භ වෙන්නේ. හොඳද? 1912 ණය දෙන සෞම්පකාර සමිතිය ආරම්භ වෙනවා.
ඊට පස්සේ 1942 දී පාරිභෝගික සමුපකාර කඩ සමිති පිහිටුවනවා. පාරිභෝගික සමුපකාර කඩ සමිති පිහිටුවනවා 1942. ඒ වගේම 1947 ගොවි ද්‍රව්‍ය නිපදවීමේ හා බෙදා හැරීමේ සමුපකාර සමිතිය ආරම්භ වෙනවා. ඒ වගේම 1957 දී විවිධ සේවා සමුපකාර සමිතිය ආරම්භ වෙනවා. දැන් ඔය තියෙන බිලියත් විවිධ සේවා සමුපකාර සමිතිය, තංගල්ල විවිධ සේවා සමුපකාර සමිතිය, ගාල්ල විවිධ සේවා සමුපකාර සමිතිය නේද? අන්න 1957 තමයි මූලාරම්භය ඇති වෙන්නේ මේ විවිධ සේවා සමුපකාර සමිතිය. ඒ වගේම 1971 දී සමුපකාර ප්‍රතිසංවිධානය කිරීමක් සිදු වෙනවා. මෙන්න මේ 1971 ප්‍රතිසංවිධානය සමග 1972 දී නව සමුපකාර සමිති 50ක් ලංකාවේ සම්මත වෙනවා. අපි ඉස්සරහට කතා කරමු ශ්‍රී ලංකාවේ සමුපකාරය හා නීතිමය පසුබිම යටතේ නේද? ඊට පස්සේ 1992 දී සමුපකාර සමිති නීති සංශෝධනය කරනවා. නේද? 1992 දී සමුපකාර සමිති නීති සංශෝධනය වීම සිද්ධ වෙනවා. 92 ඊට පස්සේ 1995න් පස්සේ සමුපකාර සමිති වාණිජකරණයට ලක් වෙලා තියෙනවා. දැන් බලන්නකො කෝක් සිටි නේද? නේද? සමුපකාර ග්‍රාමීය බැංකු. මේ වගේ වාණිජ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන මට්ටමින් තමයි දැන් සමුපකාරය ක්‍රියාත්මක වෙන්නේ නේද? සුපර් මාකට් සංකල්පය, තේකා පන්සලා පවත්වාගෙන යාම, ඉන්ධන පිරහුම්මල් නේද? ඉවත් පවත්වාගෙන යනෝනේ නේද? වාණිජකරණය වීම සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ සමුපකාර විකාශයේ සමුපකාර ව්‍යාපාරයේ විකාශනය අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ව්‍යාපාර අධ්‍යයනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිධාරී රජයේ පාසල් ගුරු විභාගයේ ව්‍යාපාර අධ්‍යයන විෂයෙහි ප්‍රථමයා රජ්ජිමා එම් තුමේතුර. සමුපකාර ප්‍රතිපත්ති නැත්නම් සමුපකාර මූල ධර්ම ගැන කතා කරනවා. සමුපකාර ප්‍රතිපත්ති එහෙම නැත්නම් සමුපකාර මූල ධර්ම පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟ මාතෘකාවේ නේද? සමුපකාර ප්‍රතිපත්ති නැත්නම් සමුපකාර මූල ධර්ම. හරි. එතකොට අන්න අපි කිව්වා ප්‍රථමයෙන්ම නිල වශයෙන් ලෝකයේ නිල සමුපකාර සමිතියක් ආරම්භ වෙන්නේ 1844 රොච්ඩේල් ගම්මානය මූලික කරගෙන. එතකොට මේ රොච්ඩේල් ගම්මානයේ මේ සමුපකාර සමිතිය ආරම්භ වෙනකොට සමුපකාර ප්‍රතිපත්ති හඳුන්වා දුන්නා. සමුපකාර ප්‍රතිපත්ති හඳුන්වා දුන්නා. පස්සේ 1995 දී මැන්චෙස්ටර් 1995 දී මැන්චෙස්ටර් හොඳද? චයන් මැන්චෙස්ටර් චයන් හරි 1995 දී මැන්චෙස්ටර් සමුපකාර සමුළුවේදී සමුපකාර ප්‍රතිපත්ති 7ක් ස්ථාපිත කරා. අන්නේ ප්‍රතිපත්ති 7 තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. අන්නේව තමයි අපි කියන්නේ සමුපකාර ප්‍රතිපත්ති කියන්නේ. සමුපකාර ප්‍රතිපත්ති කියන්නේ. එනම් සමුපකාර ප්‍රතිපත්ති 7ක් අපිට හඳුනා ගන්න පුළුවන්. සමුපකාර සම්බන්ධයෙන් 1844 රොච්ඩේල් ප්‍රතිපත්ති මූලිකවම හඳුන්වලා දුන්නා නිල වශයෙන්. පසු 1995 දී මැන්චෙස්ටර් සමුපකාර සමුළුවේදී මෙන්න මේ ප්‍රතිපත්ති 7ක් ස්ථාපිත කළා ලෝකෙම පිළිගන්න සමුපකාර ප්‍රතිපත්ති විදිය. එතකොට අන්නේ සමුපකාර ප්‍රතිපත්ති 7 තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි මේ සමුපකාර ප්‍රතිපත්ති 7 මොනවද කියලා එකිනෙක හඳුනා ගමු. තේරෙනවද? එකක් තමයි ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය, 2 ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය, 3 සමාජික ආර්ථික සහයෝගීතාවය, 7 සෛරීභාවය හා නිදහස, 5 සමුපකාර අධ්‍යාපනය පුහුණුව හා තොරතුරු, 6 සමුපකාර සමිති අතර සහයෝගය, 7 සමාජය පිළිබඳ සැලකිලිමත් වීම. උන්නෝය ප්‍රතිපත්ති 7 අපි කියනවා සමුපකාර ප්‍රතිපත්ති කියන. සමුපකාර ප්‍රතිපත්ති කියන. එහෙනම් සමුපකාර ප්‍රතිපත්ති 7 මතක තියාගමු අපි. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. 2 ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය. 3 සමාජික ආර්ථික සහයෝගීතාවය.
සමාජික ආර්ථික සහයෝගීතාවය. 4 සෛරීභාවය හා නිදහස. සෛරීභාවය හා නිදහස. 5 සමූපකාර අධ්‍යාපනය පුහුණුව හා තොරතුරු. සමූපකාර අධ්‍යාපනය පුහුණුව හා තොරතුරු. 6 සමූපකාර සමිති අතර සහයෝගය. සමූපකාර සමිති අතර සහයෝගය. 7 සමාජය පිළිබඳ සැලකිලිමත් වීම. උන්නුය ප්‍රතිපත්ති 7 මූලධර්ම 7 අපි කියනවා සමූපකාර ප්‍රතිපත්ති. එහෙම නැත්නම් සමූපකාර මූලධර්ම කියලා. සමූපකාර මූලධර්ම. එහෙනම් අපි මේ එකිනෙකෙන් මොකක්ද අදහස් කරන්නේ කියන එක හඳුනා ගමු. එහෙනම් පළවෙනි එක තමයි ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. අන්න කිසිම බලපෑමකින් හෝ විෂමතාවයකින් තොරව සමූපකාරී සමාජිකත්වය ලබා ගන්න නැත්නම් සමාජිකත්වය හිමිවන බව තමයි මේ ස්වේච්ඡා විවෘත සමාජිකත්වය කියන එකෙන් අදහස් වෙන්නේ. ස්ත්‍රීද පුරුෂද නේද? ඒ වගේම මුස්ලිම්ද සිංහලද දෙමළද නේද? එහෙම කිසිම ભેදයකින් තොරව මූලික සුදුසුකම් කියන ඕනෑම අයෙකුට මෙන්න මේ සමූපකාරී සමාජිකත්වයට හිමිකම් කියන්න හැකියාව තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ මේ ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය කියන්නේ. එනම් විෂමතාවයන්ගෙන් බලපෑමකින් තොරව හා බලහත්කාරයකින් තොරව සමූපකාර සමාජිකත්වයේ හිමිවන බව කියනවා. මොකද්ද? ස්වේච්ඡා විවෘත සමාජිකත්වය කියන්නේ. එනම් ස්ත්‍රී පුරුෂ භාවය සමාජීය වාර්ගික දේශපාලනික හෝ ආගමික ભેදයකින් තොරව කැමැත්ත මතම සමාජිකත්වය ලබා ගැනීමට හැකිය කියන ප්‍රතිපත්තිය තමයි අපි කියන්නේ ස්වේච්ඡා විවෘත සමාජිකත්වය. ඔයා මුස්ලිම් ඔයාට මේකේ සමාජිකත්වය දෙන්න එහෙම කියන්න බෑ. ඔයා කාන්තාවක්නේ කාන්තාවන්ට අපි මේක දෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. මේ සෑම කෙනෙකුටම කිසිදු විෂමතාවයකින් හෝ බලපෑමකින් හා බලහත්කාරයකින් තොරව සමූපකාරී සමාජිකත්වය හිමිවනව යන ප්‍රතිපත්තියට අපි කියනවා ස්වේච්ඡා විවෘත සමාජිකත්වය කියලා. විවෘත සමාජිකත්වය කියලා. හරි. දෙවැනි එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය. අන්න සමූපකාරී නේද? සමාජිකයන්ගෙන් ඡන්දයෙන් තේරීපත් වෙච්ච නියෝජිතයන් විසින් තමයි මෙන්න මේ සමූපකාරී පාලනය සිදු කරන්නේ. අන්න ඒක නිසා අපි ඒකට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් කියලා. ඇයි? කොටස් ගණන මත නෙවෙයි ඡන්දය හිමි වෙන්නේ. සමාජිකයෙකුට එක් ඡන්දයයි හිමි වෙන්නේ. අන්න එතකොට එතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනයක් නේද? ග්‍රාමීය බැංකු. ග්‍රාමීය බැංකු කියන්නේ සමූපකාර ග්‍රාමීය බැංකු නේද? සමූපකාර ග්‍රාමීය බැංකු නේ අපෙන් අහන්නේ. සමූපකාර ග්‍රාමීය බැංකුත් පෞද්ගලිකද කියලා අහනවා. හරි. ඔව්. පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර සංවිධානය. ඒක සමූපකාරී. ඒතර මේ සමූපකාර ග්‍රාමීය බැංකු කියලා කියන්නේ විවිධ සේවා සමූපකාර සමිතිවල බැංකු ව්‍යාපාරික අංශයට. විවිධ සේවා සමූපකාර සමිති තියෙනවනේ. බෙලියත්ත විවිධ සේවා සමූපකාර සමිතිය. ඒකේ බැංකු ව්‍යාපාරික අංශය තමයි සමූපකාර ග්‍රාමීය බැංකුව. බෙලියත්ත සමූපකාර ග්‍රාමීය බැංකුව කියලා කියන්නේ. නේද? ඒකට ව්‍යාපාරික අංශ විවිධ තියෙනවනේ. නේද? බැංකු ව්‍යාපාරික අංශය තියෙනවා. පවණක් ව්‍යාපාර ඉන්ධන පිරවුම්මල් පවත්වාගෙන පවණක් අයතේ කර්මාන්තශාලා පවත්වාගෙන යනවා නේද? අන්න ඒ වගේ එක එක ව්‍යාපාරික අංශවල තමයි කටයුතු. පවණක් සමූපකාර සමිතිය ඇඟලුම් කම්මල් පවත්වාගෙන යනවා. පවණක් සංචාරක සමිති මේ සමූපකාර සමිති අවමංගල්‍යාධාර මේ කියන්නේ අවමංගල්‍ය සේවා පවත්වාගෙන ඒ වගේ නේද? එක් එක් ව්‍යාපාරික ශේෂ්ත්‍රවල කටයුතු කරනවා. දැවිලි ශේෂ්ත්‍රයේ කටයුතු කරනවා නේද? අන්න ඒ වගේ මේ විවිධ සේවා සමූපකාර සමිතියේ බැංකු ව්‍යාපාරික අංශය තමයි අපි කියන්නේ ඔය ග්‍රාමීය බැංකුව. يعني සමූපකාර ග්‍රාමීය බැංකුව. ඒකට එතකොට සමූපකාර ව්‍යාපාර සංවිධාන වර්ගයේ පෞද්ගලික අංශයට අයත් සංවිධාන වර්ගයක් නම් ඒකත් පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර සංවිධාන වර්ගය. හොඳද? හරි.
එහෙනම් අපි දෙවනි ප්‍රතිපත්තිය විදිහට කතා කරේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය කියන එක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය කියන එක. එතකොට මෙන්න මේ සෞම්පකාර සංවිධාන සමාජිකයන්ගේ ඡන්දයෙන් පත් වෙච්ච නියෝජිතයින් මගින් තමයි පාලනය වෙන්නේ. අන්න එතකොට ඒකින්ද අපි ඒක කියනවා මේ සමාජික ඡන්දයෙන් පත්වන නියෝජිතයින්ගෙන් පාලනය වන හින්දා ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනයක් කියලා තියෙනවා. අන්න එතෙන්දී අර වැඩියෙන් කොටස් ගත්ත අයට වැඩි ඡන්ද ප්‍රමාණයක් එහෙම කියලා නැහැ. කොච්චර කොටස් ප්‍රමාණයක් ගත්තත් සෑම සමාජිකයෙකුටම හිමි වෙන්නේ එක් ඡන්දයක් පමණයි. අන්න ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමයි මෙන්න මේ සෞම්පකාර සමිතිවල දකින්න පුළුවන්. නේද? අන්න ඒකයි අපි මේ ප්‍රතිපත්තියෙන් හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය කියලා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය කියලා. තුන්වෙනි එක තමයි සමාජිකාර්ථික සහයෝගීතාවය. සමාජිකාර්ථික සහයෝගීතාවය. අන්න අපි දන්නවා සෞම්පකාර සමිති වලට ප්‍රාග්ධනයට දායක වෙන්නේ සමාජිකයන්. අන්න කොටස් මිලදී ගැනීම හරහා නේද? එක් කොටසකගේ කීයක් කියලාද අපි කිව්වේ? රුපියල් 100යි. 100යි. අන්න. නේද? අන්න. එහෙනම් මේ සෞම්පකාර සමිතිවල ප්‍රාග්ධනයට සමාජිකයින් සාධාරණ අයුරින් දායක වනවයි කියන එක තමයි අපි මේ කියන්නේ සමාජිකාර්ථික සහයෝගීතාවය කියලා. සමාජිකාර්ථික සහයෝගීතාවය. එහෙනම් සමාජිකයන් විසින් මිලදී ගන්න කොටස් වල ප්‍රාග්ධනයෙන් තමයි සෞම්පකාර සමිතියේ ප්‍රාග්ධනය රැස් වෙන්නේ. අන්න ඒකට අපි කියනවා සමාජිකාර්ථික සහයෝගීතාවය කියලා. ඊළඟ හතරවෙනි ප්‍රතිපත්තිය තමයි සෛරීභාවය හා නිදහස. සෛරීභාවය හා නිදහස. සෛරීභාවය හා නිදහස කියන ප්‍රතිපත්තියෙන් අදහස් වෙන්නේ සෞම්පකාර සමිති අන්න ඒවායේ සමාජිකයන්ගෙන් පාලනය වන ස්වාධීන සෛරීභාවයකින් යුත් ආත්මාධාරය වෙනුවෙන් කටයුතු කරන සංවිධානය. ඒ නිසා ඕනෑම අවස්ථාවකදී සෛරීභාවය රැකෙන පරිදි සාධීනත්වය රැකෙන පරිදි නොබැරි ව්‍යාපාරයක් ලෙස කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ කිසියම් දේශපාලන පක්ෂයකට හෝ ආගමකට හෝ සංස්කෘතියකට හෝ බැඳීමකින් තොරව නැඹුරු වීමකින් තොරව සෛරීභාවයකින් සාධීනව නොබැදිව ව්‍යාපාරය පවත්වාගෙන යාමට හැකියවීම කියන ප්‍රතිපත්තිය තමයි සෛරීභාවය හා නිදහස කියන එකෙන් අදහස් වෙන්නේ. සෛරීභාවය කිටියම් පාර්ශවයන්ට ගැටි නොවි නොබැදිව සෛරීත්වයේ යුතුව කටයුතු කරන්න හැකි වෙනවයි කියන එක තමයි සෛරීභාවය හා නිදහස කියන ප්‍රතිපත්තියෙන් අදහස් වෙන්නේ. අනිත් එක තමයි අපි පස්වෙනි ප්‍රතිපත්තිය සෞම්පකාර අධ්‍යාපනය පුහුණුව හා තොරතුරු. සෞම්පකාර අධ්‍යාපනය පුහුණුව හා තොරතුරු. අන්න මෙන්න මේ සෞම්පකාර සංවිධානවල උන්නතිය සඳහා ඵලදායීව දායක වෙන්න පුළුවන් ආකාරයට ඒකේ සමාජිකයන්ට තේරීපත් වන ඔය නියෝජිතයන්ට අධ්‍යක්ෂකවරුනේ නේද? කළමනාකරුවන්ට සේවකීන්ට මෙන්න මේ සෞම්පකාර අධ්‍යාපනය හා පුහුණුව සැපයීම තවත් සෞම්පකාර ප්‍රතිපත්තිය. ඒකට දැන් සෞම්පකාරයේ වැඩ කරන ඔය සේවකයෝ, කළමනාකරුවෝ, අධ්‍යක්ෂකවරු, සෞම්පකාරයේ සමාජික මේ අයට සෞම්පකාර අධ්‍යාපනය පුහුණුව ඒ වගේම අවශ්‍ය කරන්නා වූ තොරතුරු සම්පාදනය කිරීම සිද්ධ වෙනවා. අන්නේ ප්‍රතිපත්තියේ මූල ධර්මයට අපි කියනවා සෞම්පකාර අධ්‍යාපනය පුහුණුව හා තොරතුරු කියලා. ඊට පස්සේ 6 වෙනි ප්‍රතිපත්තිය තමයි සෞම්පකාර ප්‍රතිපත්තිය අතර තියෙන සෞම්පකාර සමිති අතර සහයෝගය. අන්න සෞම්පකාර සමිති ප්‍රාදේශීය වශයෙන් පිහිටුවනවා. මේ ප්‍රාදේශීය සමිති නියෝජනය කරලා නේද? ජාතික සමිති පිහිටුවනවා. මේ ජාතික සමිති හරහා කලාපීය සමිති පිහිටු වෙනවා. කලාපීය සමිති වල එකතුව තුලින් ජාත්‍යන්තර සමිති පිහිටු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ සෞම්පකාර සමිති අතර අන්‍යෝන්‍ය නේද? සාමූහික නේද? සහයෝගයෙන් තමයි කටයුතු කරන්නේ. හරි. එනම් සෞම්පකාර සමිතිය. දැන් අපි කියමු ඔන්න ගමේ අපි සෞම්පකාර සමිතියක් පිහිටුවනවා. ඒවට අපි කියනවා සෞම්පකාර ප්‍රාදේශික කියලා නේද? ප්‍රාදේශික කියලානේ. ඒව එකතු වෙලා විවිධ සේවා සෞම්පකාර සමිතිය පිහිටු වෙනවා. හරි? බෙලියත්ත විවිධ සේවා සෞම්පකාර සමිතිය.
එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේම ඔහොම තියෙන විවිධ සේවා සමුපකාර සමිති ටික එකතු වෙලා හම්බන්තොට දිස්ත්‍රික් විවිධ සේවා සමුපකාර සමිතිය පිහිටුවා. අන්න හම්බන්තොට මේ ලංකාවේම තියෙන දිස්ත්‍රික්කවල ඔය වගේ සමුපකාර සමිති ටික එකතු වෙලා අන්න පිහිටුවා ගන්නවා නේද? ජාතික සමුපකාර ජාතික මට්ටමේ සමුපකාර සමිති. නැත්නම් පළාත් එක පිහිටුවා. අපි කියමු හම්බන්තොට දිස්ත්‍රික්කයයි මාතර දිස්ත්‍රික්කයයි ගාල්ල දිස්ත්‍රික්කයයි එකතු වෙලා ඒකේ තියෙන අර දිස්ත්‍රික් සමුපකාර සමිති තුන එකතු වෙලා පිහිටුව ගන්නවා දකුණු පළාත් සමුපකාර සමිතිය. එතකොට මේ පළාත්වල තියෙන සමුපකාර සමිති ටික එකතු වෙලා ඔන්න පිහිටුව ගන්නවා ජාතික මට්ටමේ සමුපකාර සමිතිය. මෙන්න මේ විදිහට එකිනෙක අතර අන්තර් සහයෝගයෙන් තමයි සමුපකාර සමිති ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රාදේශීය මට්ටමේ එක රාශී වෙලා ඒ ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතිය පිහිටුව ගන්නවා. ඒ විවිධ සේවා සමුපකාර ටික එකතු වෙලා දිස්ත්‍රික් සමුපකාර සමිතියක් පිහිටුව ගන්නවා. දිස්ත්‍රික් ඒ පළාතේ තියෙන එකතු වෙලා පළාත් සමුපකාර සමිතිය පිහිටු වෙනවා. පළාත් ටික ඔක්කොම එකතු වෙලා ජාතික මට්ටමේ සමුපකාර සමිතිය පිහිටුවනවා. අන්න එතකොට අන්නේ එකිනෙක සමුපකාර අතර එතකොට සම්බන්ධතාවයක් තියෙනවා. අන්න ඒකට තමයි සමුපකාර සමිතිය අතර සහයෝගය කියන එකෙන් අදහස් වෙන්නේ. සමුපකාර සමිතිය අතර සහයෝගය කියන එකෙන් අදහස් වෙන්නේ අන්න ඒක. නේද? සමුපකාර සමිතිය අතර සහයෝගය කියන එකෙන් අදහස් වෙන්නේ ඒක. දැන් සමුපකාර සමිති ප්‍රාදේශීය, ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් සාමූහිකව කටයුතු කිරීම තමයි සමුපකාර සමිතිය අතර සහයෝගය කියන ප්‍රතිපත්තියෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ හත්වෙනි සමුපකාර ප්‍රතිපත්තිය සමාජය පිළිබඳ සැලකිලිමත් වීම. අන්න සමුපකාර සමිති ක්‍රියාත්මක වෙනකොට සමාජික අවශ්‍යතා හා වුමනා අපේක්ෂාවන් වගේම සමාජ යහපත ගැනත් සිතනවා. ඒකින්දනේ දැන් ඔය අපි කියනකෝ පාරිභෝගික භාණ්ඩ හිඟ අවස්ථාවලදී ඒව බෙදා හරින්න සාධාරණව සමුපකාර සමිතිය හරහා සිදු කරන්නේ නේද? සමාජ යහපත ගැනත් හිතනවා. එන්නම් මේ සමාජයේ තිරසර සංවර්ධනය සඳහාද මේ සමුපකාර සමිතිය කටයුතු කරනවා. මේ සමාජිකයින්ගේ අවශ්‍යතා හා අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කරන අතරතුර. අන්න ඒකින්ද ඒ ප්‍රතිපත්තියට අපි කියනවා සමාජය පිළිබඳ සැලකිලිමත් වීම කියලා. සමාජය පිළිබඳ සැලකිලිමත් වීම කියලා අපි අන්න ඒකට කියනවා. නේද? එහෙනම් ඔන්න සමුපකාර ප්‍රතිපත්ති 7. ඔය 7 මතක තියෙන්න. සමුපකාර ප්‍රතිපත්ති 4ක් කෙටියෙන් විස්තර කරන්න කියලා අහනවා. එහෙනම් ස්වේච්ඡා විවෘත සමාජිකත්වය කියන්නේ මොකද්ද? කිසිදු බලපෑමකින් හෝ නේද? කිසිදු ભેදයකින් තොරව සුදුසුකම් සපුරන ඕනෑකට සමිතියේ සමාජිකත්වයේ හිමිවන බව තමයි ස්වේච්ඡාවෙම සමිතියේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන් බව අපි කියනවා ස්වේච්ඡා විවෘත සම. අර වචන ඕනේ නේද? ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය කියලා කියන්නේ සමාජිකයන්ගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන් විසින් පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් වීම කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය කියන එකෙන් අදහස් වෙන්නේ. එහෙම කෙටියෙන් මතක කරේ ඇති. එච්චරයි. ගද්දලා තියෙන අර්ථ ගෙලියුවනම් හරි. ඔය අපි දෙන්න ඔය වචනම ලියන්න ඕනේ නැහැ. සමාජික ආර්ථික සහයෝගීතාවය කියන්නේ සමාජිකයන්ගේ සමාජික ගාස්තු වලින් ප්‍රාග්ධන සම්පාදනය වෙලා තමයි මෙන්න මේ සමුපකාර සමිති ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අපි කියනවා සමාජික ආර්ථික සහයෝගීතාව. සෛරීභාවය හා නිදහස කිසියම් පාර්ශවයකට හෝ පක්ෂයකට හෝ ගැටි නොවි නොබෙදි සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වෙන්න හැකියවීම කියන එක තමයි සෛරීභාවය හා නිදහස් කියන එකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම සමුපකාර අධ්‍යාපනයේ පුහුණු හා තොරතුරු කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ සමුපකාර සමිතියේ සමාජිකයන්, නිලධාරීන්, සේවකයින්ට සමුපකාර අධ්‍යාපනයේ පුහුණු හා තොරතුරු ලබා දීමට කටයුතු කිරීම තමයි සමුපකාර අධ්‍යාපනයේ පුහුණු හා තොරතුරු කියන ප්‍රතිපත්තියෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ සමුපකාර සමිතිය අතර ඇති සහයෝගය කියන එකෙන් අදහස් වෙන්නේ සමුපකාර සමිති ප්‍රාදේශීය, ප්‍රාදේශීය, කලාපීය, ජාතික, ජාත්‍යන්තර ඔය විදිහට මේ සමුපකාර සමිති සාමූහිකව එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමට අපි කියනවා සමුපකාර සමිතිය අතර සහයෝගය කියලා. ඒ වගේම සමාජය පිළිබඳ සැලකිලිමත් වීම කියන ප්‍රතිපත්තියෙන් අදහස් වෙන්නේ සමුපකාර සමිතිය සමාජික අවශ්‍යතා හා අපේක්ෂා ගැන සිතනවා අතරම සමාජ තිරසර සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරනවායි කියන එක තමයි සමාජය පිළිබඳ සැලකිලිමත් වීම කියන ප්‍රතිපත්තියෙන් අදහස් වෙන්නේ. ඊළඟ ඔන්න මතක තියාගන්න 1995
මැන්චෙස්ටර් සෞම්පකාර සමුළුවේදී ස්ථාපිත කරගන්නා ලද සෞම්පකාර ප්‍රතිපත්ති 7. හරි. එහෙනම් අපි 98 වෙනි ප්‍රශ්නෙට යමු නේද? 98. සෞම්පකාර ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වන ආකාරය පැහැදිලි කරන්න. එහෙනම් අපි කරුණු ගොඩනගා ගමු මොනවද කියලා නේද? සෞම්පකාර ව්‍යාපාරය පටන් ගන්නකොට විවිධ ශේෂ්ඨවල සෞම්පකාර සමිති නිරත වෙනෝනේ. අන්නේ හරහා රැකියා සම්පාදනයක් නිරත ලැබෙනවා නේද? සෞම්පකාරය තුල සෞම්පකාර ව්‍යාපාරය තුල රැකියාවල බොහෝ පිරිසක් නිරත වෙනවා. අන්න එතකොට රජයේ ආර්ථික අරමුණක් වන පූර්ණ සේවා නියුක්තියට එහෙනම් මෙන්න මේ සෞම්පකාර ව්‍යාපාරය දායක වෙනව නේද? මේ පාඩම් අතර සම්බන්ධයක් තියෙනවා හොඳද? රැකියා අවස්ථාවන් බිහිවීම හරහා අන්න ආර්ථික සංවර්ධනයට සෞම්පකාර දායක වෙනවා. ඒ වගේමයි සෞම්පකාර විවිධ භාණ්ඩ හා සේවා නිපදවනව නේද? එතකොට නිෂ්පාදනය නේද මේ වෙන්නේ? නිෂ්පාදනය වැඩි වෙනවා කියන්නේ ඒක හරහා ආර්ථික වර්ධනය හා සංවර්ධනයට පිටුවහලා ලැබෙනව නේද? නිෂ්පාදනය වර්ධනය වීම. ඔය දැන් මම කියන්නේ ඒක තමයි පැහැදිලි කිරීම තුල අන්තර්ගත වෙන්න ඕන නේද? අනිත් එක තමයි වෙළඳාම ප්‍රසාරණය වීම හා එහි තරඟකාරීත්වය ඇතිවීම. අන්න සෞම්පකාරත් ව්‍යාපාර ශේෂ්ත්‍රයට වෙළඳ පොළට ආවට පස්සේ මෙන්න මේ වෙළඳ පොලේ ඉන්න ව්‍යාපාර අතර තරඟයක් ඇතිවීම හරහා වෙළඳාම ප්‍රසාරණය වීමක් සිදු වෙනවා. අර තරඟකාරීත්වය නිසා ගුණාත්මක නිෂ්පාදිත සාධාරණ මිලද පාරිභෝගිකයන්ට ලබා ගන්නත් අවකාශ ලැබෙනවා. ඒකනේ අර භාණ්ඩ මිල අධික කාලවලදී සාධාරණ මිලට සෞම්පකාරයෙන් දෙනකොට බොහෝ පිරිසක් සෞම්පකාරයට යනවා භාණ්ඩ මිලදී ගන්න. එතකොට අර පෞද්ගලික අනිකුත් ව්‍යාපාර වලට සිදු වෙනවා සෞම්පකාරයේ මිලටවත් අලෙවි කරන්න. නැත්තම් ඔවුන්ගේ ව්‍යාපාර වලට පාරිභෝගිකයෙ එන්නේ නැහැ. පෝලිං වල ඉඳලා හරි සෞම්පකාරයෙන් බඩු ගන්න යනව නේද? අන්න වෙළඳාම ප්‍රසාරණය වීම හා එහි තරඟකාරීත්වය ඇති වීම. ඒ වගේම ආයෝජනය වර්ධනය වීම අන්න සෞම්පකාර නේද? ඉන්ධන පිරහුම්මල්, ඒ වගේම ස්වර්ණාභරණ නිපදවන්නන්ගේ සෞම්පකාර සමිති, ගොවියාම්පන්න නිපදවන්නන්ගේ සෞම්පකාර සමිති, ඒ කර්මාන්ත ශාලා හිමියන්ගේ සෞම්පකාර සමිති නේද? ඒ වගේම ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සෞම්පකාර සමිති නියෝජනය මේ කටයුතු කරනවා. මේ වගේ විවිධ ශේෂ්ත්‍රවල සෞම්පකාර සමිති කටයුතු කරනවා. එතකොට මේ විවිධ ශේෂ්ත්‍රවල කටයුතු කරනවා කියන්නේ ඒ විවිධ ශේෂ්ත්‍රවල මේ සෞම්පකාර විසින් ආයෝජන සිදු කරලා නේද? ආයෝජන සිදු කරලා. අන්න එහෙනම් රටේ ආයෝජන වර්ධනය වීමක් වෙන්නේ නේද? රටේ ආයෝජන වර්ධනය වීමක් එතකොට වෙන්නේ නේද? අන්න එහෙනම් ඒක රටක ආර්ථික සංවර්ධනෙට ඉතාම වැදගත් නේද? ආයෝජන වැඩි වෙනවා කියන එක නේද? ආයෝජන වර්ධනය. ඒ වගේම දුගී සහන බෙදා හැරීම හා දුගී බව ඉදිරිපත් කිරීම. අර බලන්නකෝ පෝෂණ මලු, ආහාර මුද්දර, සමෘද්ධි සහන ආධාර ඒව දෙනකොට දෙන්නේ සෞම්පකාරය හරහා නේද? දුගී සහන බෙදා හරිනවා. ඒ වගේම සාධාරණ මිලට භාණ්ඩ හා සේවා ලබා දෙනවා. ඒ හරහා දුගී බව තුරන් කරන්න සෞම්පකාර ව්‍යාපාරය කටයුතු. ඒක රටක ආර්ථික සංවර්ධනයට පිටුවහලක් නේද? ඒ වගේම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට උපකාරී වෙනවා. ඇයි? සාධාරණ මිලට භාණ්ඩ හා සේවා සැපයීම හරහා සෑම පාරිභෝගිකයෙකුට ගෙවිය හැකි මුලට භාණ්ඩ හා සේවා ලැබෙනවා කියන්නේ ඒව පාරිභෝජනය තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරගන්න අවකාශ ලැබෙනවා නේද? ඒ වගේම ආර්ථික වශයෙන් දුර්වල වූවන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය වීම. අන්න ඒ වගේ ආර්ථික වශයෙන් දුර්වල වූ අය මේ වගේ සෞම්පකාර සමිතික සමාජිකයන් වුණාට පස්සේ අන්නේ සාමූහික වශයෙන් මෙන්න මේ සමාජිකයන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතිමය අපේක්ෂාවන් ඉටු කරන්න සෞම්පකාර සමිති කටයුතු කරනවා. එතකොට අන්න අර ආර්ථික වශයෙන් දුර්වල වූ අයගේ යම් කිසි ආර්ථික මට්ටමක් දක්වාගෙන එන්න හැකියාව ලැබෙනවා නේද? සාමූහිකත්වය තුළ නේද? සාමූහික ආත්මාධාරය නේද? ඒ වගේම උද්දමනයකදී ජීවන වියදම පහළ හෙලීමට සහාය වීම. අන්න උද්දමනයක් කියලා අපි කියන්නේ පොදු මිල මට්ටමේ අකණ්ඩ ඉහළ යාම. පොදු මිල මට්ටමේ අකණ්ඩ ඉහළ යාම. දැන් මේ කාලේ එහෙමනේ නේද? භාණ්ඩවල මිල දිගින් දිගටම ඉහළ යනවා. පොදු මිල මට්ටම ඉහළ යනවා නම් ඒකට අපි කියනවා උද්දමනය කියලා. එවැනි අවස්ථාවක අන්න සෞම්පකාරය හරහා පාලන මිලට සහන මිලට භාණ්ඩ හා සේවා ලබා දෙනවා. එතකොට අර වගේ අර උද්දමනකාරී තත්ත්වයකදී මෙන්න මේ ජනතාවගේ ජීවන තත්ත්වය රඳවා පවත්වා ගන්න නම්
පාලන මිලක් යටතේ නිෂ්පාදිත පාරිභෝගිකයන්ට පත් කරන්නේ. අන්න ඒකට සමුපකාරය සතුස නේද? ඔයගේ ආයතන කටයුතු කරනව නේද? අන්නේ හරහා අපේ ආර්ථික වර්ධනයට ආර්ථික සංවර්ධනයට සමුපකාර දායක වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කරුණු හතරක් අරගෙන ඔයාලා ඡේද දෙකක් විදියට ගොඩනගන්න පැහැදිලි කිරීමේ පිළිතුර. පළවෙනි එක ගන්නවා රැකියා අවස්ථාවන් බිහි කිරීම කියන එක නේද? හරි. සමුපකාර ව්‍යාපාරය පුළුල් වෙන විට ඔවුන් විවිධ ව්‍යාපාර ශේෂ්ඨවල නිරත වීම හරහා රැකියා අවස්ථා සමුපකාර ශේෂ්ඨයේ ඇතිවීමෙන් රටේ ආර්ථික සංවර්ධනයට දායක වන අතර රැකියා අවස්ථා ලබා දීම කියන එකට ඕන යටින් ඉරක් අදින්න. එතකොට බලන කෙනාට මාර සැටිස් අතර විවිධ ශේෂ්ඨවල නිෂ්පාදන හා භාණ්ඩ හා සේවා සැපයීම තුළ රටේ නිෂ්පාදනය වර්ධනය වීමටද හේතු වේ. රටේ නිෂ්පාදනය වර්ධනය වීම කියන එකට දාන්න. අන්න එතකොට දැන් කරුණු දෙකයි. ඒ වගේම සමුපකාර තරඟකාරීව අනිකුත් ව්‍යාපාර සමග ව්‍යාපාර ශේෂ්ඨයේ නිරත වීම තුළ වෙළඳපොළ ප්‍රසාරණය වීමත් සාධාරණ හා තරඟකාරීන්ට පාරිභෝගිකයන්ට නිෂ්පාදිත මිලදී ගැනීමටත් හැකියාව ලැබෙන අතරම අන්න පාරිභෝගිකයන් වෙළඳාම ප්‍රසාරණය වීම ආයි තරඟකාරීත්වය ඇති වෙනවා. මෙන්න මේ සමුපකාර විසින් විවිධ ශේෂ්ත්‍රයන්හි ආයෝජන සිදු කිරීම තුළින් රටේ ආයෝජන වර්ධනය වීම හරහා ආර්ථික සංවර්ධනයට පිටුවහලක් ලැබේ. ආයෝජන වර්ධනය. දැන් කරුණු හතරක් කියුණා නේද? අන්න ඡේද දෙකකින්. 99. සමුපකාරයක් ඕනෑම අර්ථ ක්‍රමයකට ගැලපේ යයි පැවසීමට හේතු පැහැදිලි කරන්න. අන්න සමුපකාර ව්‍යාපාරය ඕනෑම අර්ථ ක්‍රමයකට. ඔයා දැන් ආර්ථික විද්‍යාව උදාහරණ අය දන්නවනේ නේද? මොනවද? වෙළඳපොළ ආර්ථික ක්‍රමය තියෙනවා. මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය තියෙනවා නේද? ඒ වගේ ආර්ථික ක්‍රම තියෙනවා. අර්ථ ක්‍රම තියෙනවා. මේ සමුපකාරය වෙළඳපොළ ධනවාදී අර්ථ ක්‍රමය තුල ක්‍රියාත්මක කරන්න පුළුවන්. සමාජවාදී අර්ථ ක්‍රමය තුල ක්‍රියාත්මක කරන්න පුළුවන්. අන්න ඒක තමයි පැහැදිලි කරන්න කියන්නේ. ඒක තමයි පැහැදිලි කරන්නේ. එහෙනම් ප්‍රශ්නේ තමයි සමුපකාරයක් ඕනෑම අර්ථ ක්‍රමයකට ගැලපේ යයි පැවසීමට හේතුව පැහැදිලි කරන්න. ඕනෑම අර්ථ ක්‍රමයක අපේක්ෂාව මොකද්ද? ඕනෑම අර්ථ ක්‍රමයක ඒක ධනවාදී හෝ වේවා සමාජවාදී හෝ වේවා මේ ඕනෑම අර්ථ ක්‍රමයක අපේක්ෂාව තමයි ඒ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම. නැත්නම් අවශ්‍යතා හා උවමනා සපුරාලීම. ඕනෑම අර්ථ ක්‍රමයකින් අවසානයේදී මොකද්ද කරන්නේ? රටේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරාලීම. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන එකනේ කරන්නේ. ඔය ඕනෑම අර්ථ ක්‍රමයකින් නේද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳන එක තමයි ඕනෑම අර්ථ ක්‍රමයකින් කරන්නේ. සමුපකාරයේත් අපේක්ෂාව මොකද්ද? අන්න සමුපකාරයට එකතු වෙලා තියෙන සමාජිකයින්ගේ අවශ්‍යතා හා අපේක්ෂාවන් ඉටු කරන එක. එහෙනම් අවසාන වශයෙන් මේ අර්ථ ක්‍රමවල සමුපකාරයේ අරමුණු අතර සමානතාවයක් තියෙනවා. මොකද්ද? අවසානයේදී අර්ථ ක්‍රමයක් තුලදී ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වය ගැන හිතනවා. සමුපකාරයේදී සමාජිකයින්ගේ අපේක්ෂාවන් හා අරමුණු ගැන හිතනවා. ඒ වගේම සමාජ යහපතක් ගැන හිතනවනේ. එන අවසානයේදී මෙන්න මේ අර්ථ ක්‍රම තුලත් සමුපකාරයේ තියෙන අරමුණු අතර සමානභාවයක් අපිට හඳුන ගන්න පුළුවන්. එහෙනම් මොන අර්ථ ක්‍රමය තුල වුණත් අපේක්ෂාවන් එක නම් අන්නේ අපේක්ෂාවන් ඉටු කරන්න සමුපකාර වලට හැකියාව ලැබෙනවා. ඒකයි අපි කියන්නේ සමුපකාරයක් ඕනෑම අර්ථ ක්‍රමයකට ගැලපෙනවා කියලා. නේද? ඕනෑම අර්ථ ක්‍රමයක අපේක්ෂාව මොකද්ද? ඒ අර්ථ ක්‍රමය තුල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන එක. සමුපකාරයේ අපේක්ෂාවත් මේ සමාජිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කරන එක. ඊළඟ බලන්නකො මේ දෙපාර්ශවයේම අපේක්ෂාවන් එකිනෙක හා හොඳින් ගැලපෙනවා. ඒ නිසා සමුපකාරය ධනවාදී අර්ථ ක්‍රමයක උනත් සමාජවාදී අර්ථ ක්‍රමයක උනත් ඒ කියන්නේ සැලසුම්ගත හෝ වෙළඳපොළ ආර්ථික ක්‍රමවල උනත් සාර්ථකව ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. මොකද මෙන්න මේ අපේක්ෂාවන් එකිනෙක ගැළපීම නැත්නම් සමාන වීම නිසා නේද? හා. සියවන ප්‍රශ්නේ. සමුපකාර ව්‍යාපාරයේ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ. එහෙනම් දෙවෙනි පිළිතුර නේද? දෙවෙනි පිළිතුර. ගනුදෙනු කරුවන්ට අයිතිය හිමිවන සංවිධාන විශේෂයක්. කොටස් නිදහසේ පැවරිය හැකීම. ඒක අදාළ වෙන්නේ සමාගම්. පොදු සමාගම්. අන්නුන නියෝජ්‍යත්වය හවුල් ව්‍යාපාර. ලාභ ලැබීම මූලික අරමුණ වීම හවුල් ව්‍යාපාර. සමාගම් පන්තියටදී ලියාපදිංචි කිරීම සමාගම් නේද? සංස්ථාපිත සමාගම්. එතකොට එහෙනම් ගනුදෙනු කරුවන්ට අයිතිය හිමි වන සංවිධාන විශේෂයක් වීම කියන එක අදාළ වෙන්නේ සමුපකාරවලට නේද? අන්න එහෙනම් සියවන ප්‍රශ්නෙට උත්තරේ 2. හරි.
ව්‍යාපාරාධ්‍යනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිධාරී රජයේ පාසල් ගුරු විභාගයේ ව්‍යාපාර අධ්‍යයන විෂයෙහි ප්‍රථමයා රජ්ජිමා එම් තුමේදුර. හොඳයි. එවන අපි ඊළඟ මාතෘකාවට යමු. ශ්‍රී ලංකාවේ සෞම්පකාරය හා නීතිමය පසුබිම. එතකොට මේ සෞම්පකාරයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් බලපාන ප්‍රධානතම නීතිය තමයි 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනත. 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනත තමයි සෞම්පකාර සමිති ලියාපදිංචිය සඳහා නෛතික ප්‍රතිපාදන දක්වලා තියෙන්නේ. එතකොට මේ 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනත යටතේ තමයි සෞම්පකාර සමිතියක් ලියාපදිංචි කරන්නේ. මෙන්න මේ ලියාපදිංචිය සිදු කරන්නේ සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. අන්න එතකොට මේ සෞම්පකාර සම්බන්ධයෙන් පරිපාලන ආයතනයේ විදිහට සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. අන්න එහි පරිපාලන නිලධාරියා විදිහට සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා අපි හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනතට අමතරව මේ සෞම්පකාර සම්බන්ධයෙන් තවත් විවිධ නීති රීති නෛතික පසුබිම සම්පාදනය කරලා තියෙනවා. ඒ අනුව සෞම්පකාරය ලියාපදිංචියට අදාළ නීතිමය පසුබිම තියෙන්නේ 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනතේ. එනම් සෞම්පකාරයක් ලියාපදිංචියට අදාළ ප්‍රධාන පනත තමයි 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනත. එතකොට මේ සෞම්පකාර සම්බන්ධයෙන් පරිපාලන ආයතනයේ සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විදිහට අපි හඳුනා ගන්නවා. පරිපාලන නිලධාරියා විදිහට සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා හඳුනා ගනු ලබනවා. පැහැදිලි නේද? හොඳයි. එවනම් අපි ඊළඟට සෞම්පකාර සමිතියක් ලියාපදිංචි කිරීම සම්බන්ධව අවධානය යොමු කරමු. කොහොමද ශ්‍රී ලංකාවේ සෞම්පකාර සමිති ලියාපදිංචිය සිදු වෙන්නේ කියලා අපි අවධානය යොමු කරමු. එහෙනම් අපි මේ වෙනකොට දන්නවා 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනත යටතේ තමයි සෞම්පකාර සමිතියක් ලියාපදිංචි කරන්නේ සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා යටතේ. අන්නේ වෙනුවට අදාළ පළාත් සභාවේ සෞම්පකාර නාම ප්‍රඥප්තිය යටතේ තමයි පළාත් සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචිය සිදු කරනු ලබයි. එවනම් සෞම්පකාර සමිතියක් ලියාපදිංචිය 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනත යටතේ සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා මගින් අදාළ පළාත් සභාවේ සෞම්පකාර නාම ප්‍රඥප්තිය යටතේ පළාත් සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා යටතේ සිදු කරනු ලබනවා. ඒ අනුව සෞම්පකාර සමිතියක් ලියාපදිංචි කිරීමේදී වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයන් 10 දෙනෙකු විසින් අන්න ලියකියවිලි 6ක් තියෙනවා. මෙන්න මේ ලියකියවිලි 6 සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයාට ඉදිරිපත් කිරීම තුළින් ලියාපදිංචිය සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සෞම්පකාර සමිතියක් ලියාපදිංචි කිරීමේදී වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයන් 10 දෙනෙකු විසින් ලියකියවිලි 6ක් අපි හඳුනා ගන්නවා. අන්නේ ලියවිලි සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීම තුළින් ලියාපදිංචිය සිදු කරන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු මොනවද මේ ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලියවිලි කියලා. පළවෙනි එක තමයි ලියාපදිංචි අයදුම් පත්‍රය. දෙවෙනි එක අපි කියනවා අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක්. එතකොට අපි මේ සෞම්පකාර සම්බන්ධයෙන් අතුරු ව්‍යවස්ථාව කියලා කියනවා. එතකොට අපි මීට ඉස්සෙල්ලා සමාගම් සම්බන්ධයෙන් නම් සාංගමික ව්‍යවස්ථාවල එහෙම කියලා අපි කිව්වා නේද? හරි. එතකොට එහෙනම් සෞම්පකාරයක් ලියාපදිංචි කරන්න අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක් ඉදිරිපත් කරන්න ඕන. තුන්වෙනි ලියවිල්ල තමයි යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතාව දැක්වෙන වාර්තාව. යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතාව දැක්වෙන වාර්තාවක්. ඒ කියන්නේ මේ සෞම්පකාර ව්‍යාපාරය මගින් කරන්න බලාපොරොත්තු වන කටයුත්ත මොකද්ද? ඒක ආර්ථික වශයෙන් කොතරම් යෝග්‍ය වනවද? ආදිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේමයි සෞම්පකාර සමිතිය ලියාපදිංචිය සඳහා වූ යෝජනාව සම්මත වූ
මහා සභා රැස්වීමේ වාර්තාවත් අන්න ඉදිරිපත් කරන්න ඕන ලියාපදිංචිය සඳහා. ඒ වගේම ඉල්ලුම් පත්‍රයට අත්සන් සැබූ සමාජිකයින් සමාජික ගාස්තු ගෙවන ලද බවටත් එකී මුදල් කාරක සභාවේ භාරකාරීත්වයේ පවතින බවටත් කාරක සභාවේ සහතිකයක් ඉදිරිපත් කරන්න ඕන. ඒ කියන්නේ මේ මුදල් පරිහරණ ලේඛනයක් තමයි ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම සෞම්පකාර සමිති වෙත ගමන් කිරීමේ මාර්ගසිතිය. මෙන්න මේ ලියකියවිලි 6 වයස අවුරුදු 18 වැඩි ඕනෑම පුද්ගලයින් 10 දෙනෙකු විසින් අදාළ පළාත් සභාවේ පළාත් සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයාට ඉදිරිපත් කිරීම තුළින් ලියාපදිංචිය සිදු කරන්න පුළුවන්කම ලැබෙනවා. අන්න 1972 අංක 5 දරන සෞම්පකාර සමිතිය යටතේ සෞම්පකාර ලියාපදිංචි කිරීම සඳහා සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා කටයුතු කරනවා. මෙන්න මේ සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයාට තියෙන බලතල ඒ පළාත් සභාව වෙත පවර්ලා තියෙනවා. ඒ පළාත් සභාවේ සෞම්පකාර ප්‍රඥප්තිය යටතේ. ඒ අනුව ඒ පළාත් සභාවේ සෞම්පකාර නාම ප්‍රඥප්තිය යටතේ පළාත් සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙත ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් තමයි ලියාපදිංචිය සිදු වෙන්නේ. ඒ අනුව වයස අවුරුදු 18 වැඩි ඕනෑම පුද්ගලයන් 10 දෙනෙකු විසින් අන්නේ ලියකියවිලි ඉදිරිපත් කිරීම තුළින් ලියාපදිංචියට අවශ්‍ය කටයුතු සිදු කරන්න පුළුවන්. එහෙනම් මොනවද මේ සෞම්පකාර සමිතියක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියකියවිලි 6? එක තමයි ලියාපදිංචි අයදුම් පත්‍රය. දෙක අතුරු ව්‍යවස්ථාවේ පිටපත් 2. 3 යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතාව දැක්වෙන වාර්තාවක්. 4 සෞම්පකාර සමිතිය ලියාපදිංචිය සඳහා වූ යෝජනාව සම්මත වූ මහා සභා රැස්වීමේ වාර්තාව. 5 ඉල්ලුම් පත්‍රයට අත්සන් තැබූ සමාජිකයින් සමාජික ගාස්තු ගෙවන ලද බවටත් එකී මුදල් කාරක සභාවේ භාරකාරීත්වයේ පවතින බවටත් කාරක සභාවේ සහතිකයක්. සාමාන්‍ය අපි කෙටියෙන් ඔක් කියන මුදල් පරිහරණ ලේඛනයක් කියලා. ඒ වගේම 6 වෙනි ලියවිල්ල තමයි සෞම්පකාර සමිති වෙත ගමන් කිරීමේ මාර්ගසිතිය. ඔන්න ඔය ලියකියවිලි තමයි අදාළ පළාත් සභාවේ පළාත් සෞම්පකාර සංවර්ධන කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ යුතු වන්නේ. පැහැදිලි නේද? ඔන්න එහෙමනම් ශ්‍රී ලංකාවේ සෞම්පකාර සමිති ලියාපදිංචි කිරීමට අදාළ ක්‍රමවේදය. එහෙනම් අපි 101 වන ප්‍රශ්නයට අවධානය යොමු කරමු. 101 අපෙන් අහනවා ශ්‍රී ලංකාවේ සෞම්පකාර සමිති ලියාපදිංචි කරන ආයතනය වන්නේ. මොකද්ද? සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. ඉතින් අන්නේ සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ බලතල තමයි අදාළ පළාත් සභා වලට යොමු කරලා පළාත් සෞම්පකාර නාම ප්‍රඥප්තිය සම්මත කරගෙන තියෙන්නේ. එතකොට ප්‍රධාන එතකොට ලියාපදිංචිය සම්බන්ධයෙන් අදාළ ආයතනය මොකද්ද? සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. එනා 101ට 4 වෙනි පිළිතුර. 101ට 4. 102 සමාජ සුබ සාධනය සැලසීමට සමූපකාර ඉටු කරන සේවාවන් දක්වන්න. සමාජ සුබ සාධනය සැලසීමට සෞම්පකාර ඉටු කරන සේවාවන් දක්වන්න. අපි දන්නවා මෙන්න රටේ ආර්ථික සමාජීය නේද? යහපත ඇති කරන්න තමයි සෞම්පකාර ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්නේ. ලාභ අරමුණට ප්‍රමුඛතාවය නොදෙමින් නේද? සමාජ සුබ සාධනය වෙනුවෙන් නේද? අන්නේ අනුව සමාජ සුබ සාධනය සැලසීමට මොන වගේ කර්තව්‍යයන්ද මෙන්න මේ සෞම්පකාරය ඉටු කරනු ලබන්නේ කියලා අපි බලමු. එකක් තමයි වෙළඳ පොලේ භාණ්ඩ හිඟ අවස්ථාවලදී භාණ්ඩ බෙදා හැරීම. අන්න වෙළඳ පොළ තුල භාණ්ඩ හිඟ අවස්ථාවලදී නේද? අන්න සෑම දිනාටම සාධාරණ පදනමක් මත භාණ්ඩ බෙදා හැරීම සෞම්පකාරය හරහා සිදු කරනු ලබනවා මේ සමාජ සුබ සාධනය වෙනුවෙන්. ඒ වගේම රාජ්‍යයේ සහන ආධාර බෙදා හැරීම සමෘද්ධි සහන ආධාර, එතකොට ගැබිනි මාතාවන් සඳහා වන පෝෂණ මල්ල නේද? ඒ වගේම වැඩිහිටි ආධාර, අන්න ඒවට අදාළ ඒ භාණ්ඩ නිකුත් කිරීම ආදිය මෙන්න මේ සෞම්පකාරය හරහා සිදු වෙනවා මේ සමාජ සුබ සාධනය වෙනුවෙන් නේද? රාජ්‍යයේ සහන ආධාර බෙදා හැරීම.
ඒ වගේම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලට ලබා දීම. අන්න අපි දන්නවා මේ රජයේ පාලන මිල යටතේ අපිට සමුපකාරයෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ හරහා සමුපකාරයේ බලාපොරොත්තු වෙන්නේ සමාජ සුබ සාධනය සලසන. ඒ වගේම ස්වාභාවික ආපදා තත්ත්වයන්හිදී අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම. අපි දන්නවා සුනාමි වදුර, ගම් වතුර, නායම්, නේද නියඟ මේ වගේ තත්ත්වයන් වල මේ වගේ ස්වාභාවික ආපදා තත්ත්වයන්නි අත්‍යවශ්‍ය භාණ්ඩ අරේ ආපදාවට ලක් වූ පාර්ශවයන්ට බෙදා හරින්න සමුපකාරය මැදිහත් වෙනවා නේද? ඒ වගේම ප්‍රාදේශීය නිෂ්පාදකයින්ට වෙළඳපොළ පහසුකම් සැපයීම. ප්‍රාදේශීය නිෂ්පාදකයින්ට වෙළඳපොළ පහසුකම් සැපීම. අන්න අර ප්‍රාදේශීය වශයෙන් විවිධ නිෂ්පාදිත සිදු කරන නේද? අපි කියමු ඊදල් කොහු වෙන්න පුළුවන්. ඒ වගේම බීම් මල් නේද? ඒ වගේ එළවලු ඔය වගේ වගා කරන ගොවීන් නිෂ්පාදකයෝ ඉන්නෝනේ. අන්න ඔවුන්ගේ නිෂ්පාදිත අලෙවි කරන්න මෙන්න මේ සමුපකාරය හරහා අවකාශ සලසලා දීලා තියෙනවා. ඉතින් ඔන්නෝ අපි කියනවා සමාජ සුබ සාධනය සැලසීමට සමුපකාරී ඉටු කරන සේවාවන් කියන. මොනවද? වෙළඳ පොලේ භාණ්ඩ හිඟ අවස්ථාවලදී භාණ්ඩ බෙදා හැරීම, රජයේ සහන ආධාර බෙදා හැරීම, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලට ලබා දීම, ඒ වගේම ස්වාභාවික ආපදා තත්ත්වයන්හිදී අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, ඒ වගේම ප්‍රාදේශීය නිෂ්පාදකයින්ගේ නිෂ්පාදිත අලෙවි කරන්න වෙළඳ පොළ පහසුකම් සැපයීම. එනම් පැහැදිලි නේද? සමාජ සුබ සාධනය සැලසීමට සමුපකාරී ඉටු කරන සේවාවන් මොනවාද කියන එක නේද? හරි. එවන අපි 103 වෙනි ප්‍රශ්නෙට යමු. 103. ශ්‍රී ලංකාවේ විවිධ සේවා සමුපකාර සමිතියක් සම්බන්ධයෙන් පහත සඳහන් ද පැහැදිලි කරන්න. ශ්‍රී ලංකාවේ විවිධ සේවා සමුපකාර සමිතියක් සම්බන්ධයෙන් පහත සඳහන් ද පැහැදිලි කරන්න. අයන්න ප්‍රාග්ධනය සපයා ගන්න ආකාරය. ආයන්න අවම සමාජික සංඛ්‍යාව හා කොටසක වටිනාකම. යන්න පරිපාලනය. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු ප්‍රාග්ධනය සපයා ගන්න ආකාරය. අන්න සමුපකාරයක් ප්‍රාග්ධනය සපයා ගන්නේ සමාජිකයන්ට කොටස් විකිණීමෙන් නේද? සමාජිකයන්ට කොටස් විකිණීමෙන්. ඒ ආයන්න අහනවා අවම සමාජික සංඛ්‍යාව හා කොටසක වටිනාකම. අවම සමාජික සංඛ්‍යාව 10යි නේද? වයස අවුරුදු 18ට වඩා වැඩි පුද්ගලයන් 10 දෙනෙකු එකතු වෙලා නේද අපිට සමුපකාර සමිතියක් පිටවන්න පුළුවන් කිව්වේ. නවම සමාජික සංඛ්‍යාව 10ක්. ඒ වගේම මේ සමුපකාරයක කොටසක අගය රුපියල් 100යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර අගයක්. අන්න එතකොට සමුපකාරයක සමිතියක කොටසක අගය රුපියල් 100යි. රුපියල් 100යි. ඒ වගේම පරිපාලනය. අන්න පරිපාලනය මෙන්න මේ සමාජිකයින් විසින් පත් කරගන්නා අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සිදු කරනු ලබනවා. එතකොට සමුපකාර සමිතික පරිපාලනය සමාජිකයින් විසින් පත් කරගන්නා අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් තමයි සිදු වෙන්නේ. මෙන්න මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නේද? අධ්‍යක්ෂවරු ගණන 7යි. අධ්‍යක්ෂවරු ගණන 7යි. ඔය සමුපකාර ප්‍රාදේශිකයක් නමර ප්‍රාදේශීය මට්ටමේ අන්න කාරක සභාවක් මගින් තමයි පාලනය වෙන්නේ. අන්නෙහි අවම කාරක සභිකයන් 9. එතකොට ඔබට විභාගෙදී ඇහුවොත් සමුපකාර සමිතිය අධ්‍යක්ෂවරුන් කී දෙනෙකුෙන් සමන්විත වෙනවද කියලා අධ්‍යක්ෂකවරු 7 දෙනයි. 7 දෙනයි. එනම් ප්‍රාග්ධනය සපයාගන්නේ කොහොමද? සමාජිකයන්ට කොටස් විකිණීම. අවම සමාජික සංඛ්‍යාව කීයද? 10 දෙනයි. කොටසක වටිනාකම කීයද? රුපියල් 100යි. පරිපාලනය සිදු වෙන්නේ කොහොමද? සමාජිකයන් පත් කරගන්නා අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින්. අධ්‍යක්ෂ මණ්ඩලයේ අවමය 7යි. 7යි. පැහැදිලි නේද? හරි. ව්‍යාපාරාධ්‍යනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිධාරී රජයේ පාසල් ගුරු විභාගයේ ව්‍යාපාර අධ්‍යයන විෂයෙහි ප්‍රථමයා රජ්ජිමා එම් තුමේදුර. එවනම් අපි ඊළඟ මාතෘකාවට යමු. සමුපකාර ක්‍රමේ වාසි හා සීමා පිළිබඳව අපි අවධානය යොමු කරමු. එවනම් අපි බලමු ඉස්සෙල්ලාම සමුපකාර ක්‍රමේ වාසි මොනවාද කියලා. සමුපකාර ක්‍රමේ වාසි මොනවාද කියලා. හරි. එතකොට එකක් තමයි මේ සමුපකාර සමිතියක් ආරම්භීම පහසු වීම
එක වාසියක්. සෞම්පකාර සමිතියක් ආරම්භීම පහසු වීම එක වාසියක්. අපි දන්නවා 10 දෙනෙකුට එකතු වෙලා පහසුවෙන් සෞම්පකාර සමිතියක් ආරම්භ කරන්න පුළුවන් නේද? ඒ වගේමයි මේ සෞම්පකාර සමිතිවල තියෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. ඒ කියන්නේ සමාජිකයන්ගේ ඡන්දයෙන් පත්වන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් තමයි පාලනය වෙන්නේ නේද? එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම සෞම්පකාර ක්‍රමයේ වාසියක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලට සැපයීම. අන්න අපි දන්නව නේද? භාණ්ඩ හිඟ කාලවල නේද? මෙන්න මේ ජන ජීවිතය පවත්වාගෙන යන්න සමාජ සුබ සාධනය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලට පාරිභෝගිකයට ලබා ගන්න මේ සෞම්පකාර හරහා අවකාශ ලැබෙනවා. අන්න සෞම්පකාරකමේ වාසියක් එනං අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලට සැපයීම කියන එක. ඒ වගේම මේ සෞම්පකාරවලට විවිධ ශේෂ්ඨවල ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් නේද? ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සෞම්පකාර සමිති තියෙනවා, රන් භාණ්ඩ ශේෂ්ත්‍රයේ තියෙනවා, ගොවීන්ගේ සෞම්පකාර සමිති, දීවරයින්ගේ, තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ නේද? මේ වගේ විවිධ ශේෂ්ත්‍රවල ව්‍යාපාර කටයුතු වල නිරත වෙන්න සෞම්පකාර සමිතියකට හැකියාව ලැබෙනවා. අන්න ඒකත් සෞම්පකාර ක්‍රමයේ වාසියක් විදිහට. බැංකු ශේෂ්ත්‍රයේ තියෙනවනේ සෞම්පකාර ගාමිය බැංකුව කියලා අපි කියන්නේ නේද? ඒ වගේම අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම මේ සමාජිකයන් වගේම සමිතිත් සෞම්පකාර අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරේ නිසා ඔවුන්ගේ නේද අභිවෘද්ධිය හරහා සැලසෙනවා. ඒ වගේම සෞම්පකාර සමිතිය උපයන අතිරික්තය සමාජිකයන් සතු වෙනවා. එහෙම නැත්නම් අපි යන්න කිව්වා අනුග්‍රහක ප්‍රතිගෙවීම හරහා අතිරික්තය බෙදා හරිනවා කියන. අපි ඉදිරියේදී අනුග්‍රහක ප්‍රතිගෙවීම කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරමු නේද? හරි. එහෙනම් ඔන්න සෞම්පකාර ක්‍රමයේ වාසි. මොනවද? සෞම්පකාර සමිතියක් ආරම්භීම පහසු වීම. අන්න 10 දෙනෙකුට එකතු වෙලා පහසුවෙන් සෞම්පකාර සමිතියක් කරවන්න පුළුවන්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමයි සෞම්පකාර සමිතියක් තුළ පවතින්නේ. අන්න තවත් වාසියක්. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලට සැපයීම තවත් වාසියක්. ඒ වගේම තවත් වාසියක් තමයි මේ විවිධ ශේෂ්ඨවල ව්‍යාපාර කටයුතු කළ හැකි වීම කියන එක. ඒ වගේම අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම, ඒ වගේම සමිතිය උපයන අතිරික්තය සමාජිකයන් සතු වීම. එවනත අපි කියනවා අනුග්‍රහක ප්‍රතිගෙවීම ක්‍රියාත්මක වීම. අන්න එතකොට ඔන්නෝ අපි කියනවා සෞම්පකාර ක්‍රමයේ තියෙන වාසි කියලා. එහෙමනම් අපි බලමු සෞම්පකාර ක්‍රමයේ සීමා මොනවාද කියලා. සෞම්පකාර ක්‍රමයේ සීමා මොනවාද කියලා අපි බලමු. සෞම්පකාර ක්‍රමයේ සීමා බැලුවට පස්සේ අපි දන්නව සෞම්පකාර සමිති දැඩි මූල්‍ය දුෂ්කරතාවල මුහුණ දෙනවා. අන්න මූල්‍ය සම්පාදන මාර්ග සීමිත වීම සෞම්පකාර ක්‍රමයේ සීමාවක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙන්න මේ සෞම්පකාර වලට සිද්ධ වෙනවා සෞම්පකාර ප්‍රතිපත්ති මතම පිහිටා කටයුතු කරන්න. ඒ තුල වාණිජ පරමාර්ථයට මූලිකත්වය නොදීම කියන සීමාවට යටත් වෙන්න වෙනවා. ඒ වගේමයි මේ සෞම්පකාර වෙළඳසැල් ගත්තොත් අපි සීමිත කාලයක් පමණයි විවෘතව පවතින්නේ. නේද? අපි කිව්වොත් උදේ 9 සිට සවස් 4 5 දක්වා වගේ කාලය තුල නේද? ඉතින් මේ වගේ වෙනකොට ඇතැම් විට ඔය 5න් පස්සේ තමයි අර වැඩට ගිහිල්ලා කට්ටිය දැන් ගෙවල් වල එන්නේ. එතකොට සෞම්පකාරي වහලා. එතකොට අර විකුණා ගැනීමට තියෙන ඉඩ කඩ නේද? පාරිභෝගිකයන් වැඩි පිරිසක් ගැවසෙන කාලය තුල සෞම්පකාර මේ වෙළඳසැල් විවෘත නොවීම තුල නේද? අන්න අලෙවියම අඩු වෙනවා නේද? අන්න ඒක කියන්නේ මෙන්න මේ සීමිත කාලයක් පමණක් විවෘතව පැවතීම කියන එක. සෞම්පකාර වෙළඳසැල් නේද? ඒ වගේම රාජ්‍යංශයේ මැදිහත් වීම සිදුවීම. අන්න රාජ්‍යංශයේ නේද? මැදිහත් වීම, ඒ වගේ දේශපාලන බලපෑම් අධික වීම මේවන්න සෞම්පකාර ක්‍රමයේ අවාසි නැතන් සීමාවක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. ඒ වගේමයි ණයට භාණ්ඩ අලෙවි කිරීමක් සිදු නොවීම සෞම්පකාර වෙළඳසැල් හරහා ඇත්තටම ණයට භාණ්ඩ අලෙවි කිරීමක් සිදු වෙන්නේ නැහැ නේද? වර්තමානයේ අර තාක්ෂණය යොදාගෙන නේද? ණයපත් හරහා ගනුදෙනු කරන්න එහෙම පහසුකම් ලබා දීලා තියෙනවා. නමුත් ණයට භාණ්ඩ අලෙවි කිරීමක් සිදු වෙන්නේ නැහැ පසුව ගෙවීමේ පදනම මත නේද? ඉතින් ඒකත් සීමාවක්. ඒ නිසා ඉතින් අර
පසුව ගෙවීමේ පදනම මත භාණ්ඩා සේවා ගන්න සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තික අය එතකොට සෞම්පකාරයට යන්නේ නැහැ නේද? ඒ වගේම තමයි කළමනාකරණ මණ්ඩලය ඡන්දයෙන් තෝරා පත්වන නිසා බොහෝ විට කාර්යක්ෂම නොවි නේද? ඡන්දයෙන් තියෙන මොන මෝඩයට හරි යන්නේ නැහැ. නමුත් ඔහුගේ කළමනාකරණ හැකියාව ඒව ගැන බලලා නෙවෙයි පත් වීම වෙන්නේ ඡන්දේ. ඒ නිසා නේද? පඹේ දැම්මත් උත්පත් වෙයි නේද? ඡන්ද බලය තියෙනවා නම් නේද? ඡන්ද ටිකක් හදා ගන්න පුළුවන් නේද? අන්න එතකොට සමාජික ඡන්දයෙන් තමයි මෙන්න මේ කළමනාකරණ මණ්ඩලය නැත්නම් අධ්‍යක්ෂකවරුපත් වෙන්නේ. එතකොට බොහෝ විට දැනුම තියන අය එතකොට අධ්‍යක්ෂ මණ්ඩලයටපත් නොවෙන්න පුළුවන් නේද? අපේ පාර්ලිමේන්තුව වගේ නේද? මේ බහුතරයක්. හරි. එතකොට ඔන්න සෞම්පකාර ක්‍රමයේ සීමා. මූල්‍ය සම්පාදන මාර්ග සීමිත වීම, සෞම්පකාර ප්‍රතිපත්ති මතම පිහිටා කටයුතු කිරීමට සිදුවීම, සීමිත කාලයක් පමණක් විවෘතව පැවතීම, රාජ්‍යංශයේ මැදිහත් වීම සිදුවීම, ණයට භාණ්ඩ ලෙවි කිරීමක් සිදු නොවීම, කළමනාකරණ මණ්ඩලයේ ඡන්දයෙන් තෝරාපත් වන නිසා බොහෝ විට කාර්යක්ෂම නොවීම. එහෙනම් උන්න අපි දැන් සෞම්පකාර ක්‍රමේ වාසි වගේම සෞම්පකාර ක්‍රමේ සීමා හෙවත් අවාසි හඳුනා ගන්නු ලැබුවා. එහෙනම් අපි 104 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. 104 අපෙන් අහනවා සෞම්පකාරවලට පෞද්ගලිකාංශයේ වෙළඳසැල් සමග තරඟ කිරීම අභියෝගයකි. සෞම්පකාර වලට පෞද්ගලිකාංශයේ වෙළඳසැල් සමග තරඟ කිරීම අභියෝගයකි. මීට හේතු හතරක් දක්වන්න. මීට හේතු හතරක් දක්වන්න. අපි දන්නවා නේද? අපේ පෞද්ගලිකාංශයේ තියෙන වෙළඳසැල් සමග තරඟකාරීව කටයුතු කරන්න සෞම්පකාරවලට ඇත්තටම හැකියාවක් නැහැ. ඒක අභියෝගයක් වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? එකක් තමයි මෙන්න මේ සෞම්පකාර සමිති පාලනයට දේශපාලන බලපෑම් එල්ල වෙනවා. බොහෝ දුරට මේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් වෙනකොට මේ නේද සාමාන්‍යයෙන් රටේ තියෙන විවිධ පක්ෂ මට්ටමින් තමයි මේ ඡන්දෙටත් ඉදිරිපත් වෙන්නේ. සෞම්පකාර ඡන්දෙටත් නේද? ඒ පදනම් ඔස්සේ. ඒකට මෙන්න මේ හරහා දේශපාලන බලපෑම් සෞම්පකාර සමිතියට එල්ලවීම තුළ අර වාණිජ පරමාර්ථයෙන් බැහැර වෙලා නේද? කටයුතු සිද්ධ වෙන වේ තුල පෞද්ගලික වෙළඳසැල් සමග තරඟ කිරීම අභියෝගයක් වෙලා තියෙනවා. සෞම්පකාර සමිති පාලනයට දේශපාලන බලපෑම් එල්ලවීම. ඒ වගේම පාරිභෝගික අවශ්‍යතා සහ වමනා කෙරෙහි දැඩි අවධානයක් යොමු නොවීම. පාරිභෝගිකයට අවශ්‍ය වන්නේ මොනවාද? ඒව සපයනවට වඩා නේද? මොනවා හෝ භාණ්ඩ හෝ සේවා සැපයීමක් කෙරෙහි තමයි වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ නේද? එතකොට පාරිභෝගිකයා ඉල්ලන්නේ මොකද්ද? ඊට සරලන නිෂ්පාදිත නෙවෙයි. බොහෝ දුරට ලැබෙන්නේ. නේද? තියෙන එකක් අරගෙන ඵලයල්ලා. ඔය මට්ටමින් යන්නේ. අන්න එතකොට අර පෞද්ගලික අංශයම නෙවෙයි නේද? පාරිභෝගික අවශ්‍යතා හා ඕනා මොනවාද? අන්න ඒව තෘප්තිමත් කරන්න තමන්ගේ නිෂ්පාදිත ලබා දීමනේ සිදු කරන්නේ නේද? එහෙනම් පාරිභෝගික අවශ්‍යතා සහ වමනා කෙරෙහි දැඩි අවධානයක් යොමු නොවීම. ඒ වගේම දුර්වල ප්‍රවර්ධන. කෝප් සිටි එකේ නේද? වෙළඳ දැන්වීම දැකලා තියෙද? නේද? ඒ වගේ දැන් පෞද්ගලික අපි කියමු කාගේ ස්කිල්ස් ලා නේද? කොච්චර වෙළඳ දැන්වීම ප්‍රමාණයක් දානවද නේ? විශාල ප්‍රවර්ධනයක් කරනවා. නමුත් සෞම්පකාර ශාස්ත්‍රයේ දුර්වල ප්‍රවර්ධනය තුළ පෞද්ගලික අංශයේ වෙළඳ සමග තරඟ කිරීම අභියෝගයක් වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රධානම ගැටලුවක් තමයි මේ උග්‍ර මූල්‍ය හිඟය. උග්‍ර මූල්‍ය හිඟයට අරමුදල් හිඟයකට මුහුණ පානවා. ඒ තුළ පෞද්ගලික අංශයේ සමග තරඟ කිරීම අභියෝගයක් වෙලා තියෙනවා. ඒ වගේම කළමනාකරණ දුර්වලතා නේද? මෙන්න මේ සෞම්පකාර සමිතිය හැත්තට පස්සේ අර අපි කිව්ව ඡන්ද බලයෙන් තමයි අධ්‍යක්ෂකවරුපත් වෙන්නේ. ඒ තුල නේද? අර හැකියා දක්ෂතා එහෙම තියන අයට වඩා නේද? අර කිව්ව මේ අර දේශපාලන පදනම් මත ඡන්ද බලය සමාජිකයන්ගේ බහුතරයගේ හිතවත්කම් මත අන්න පුද්ගලයන් තමයි අධ්‍යක්ෂ තනතුරු වලටපත් වෙන්නේ. ඒ තුල ඔවුන්ගේ කළමනාකරණයට යටත් වෙනවා කියන්නේ සමස්ත සෞම්පකාර සමිති ව්‍යාපාරයේම දුර්වල මට්ටමකට නැත්නම්පත් වෙනවා නේද? අන්න එනම් කළමනාකරණ දුර්වලතා නිසාම පෞද්ගලික අංශයේ වෙළඳ සමග තරඟ කිරීම අභියෝගයක් වෙලා තියෙනවා. ඒ වගේම නාස්ති ආක්‍රමිකතා බහුලයි නේද? උදළු තලුත් මීයෝ කලමලුනේ නේද? සෞම්පකාරේ නේද? ඔඩිට් කරනකොට බලනකොට උදළු තල මීයෝ කාලා කියලා දාලා තියෙනවා නේද?
හරි. ඉතින් ඔය වගේ නාස්ති ආක්‍රමිකතා බහුලයි. ඒ වගේම ගුණාත්මක භාණ්ඩාල නොකිරීම නේ ප්‍රමාණය දෙන්න මිසක් ගුණත්වය ගැන අවධානය යොමු කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ වගේම දක්ෂ නිලධාරීන්ගෙන් හිගයා පහළ මට්ටමේ වැටුප් ගෙවීම. අර වැටුප් මට්ටම් 15යි. වැටුප් මට්ටම් 15 මට්ටමකදී. එතකොට අර දක්ෂ නිලධාරීන් ආකර්ෂණය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ නේද? අන්න ඒකත් මෙන්න මේ පෞද්ගලික අංශය වෙනදැල් සමග තරඟ කිරීමට අභියෝගයක් වෙලා තියෙනවා දක්ෂ නිලධාරීන් නොමැති වීම කියන කාරණය. ඒ වගේම සීමිත කාලයක් පමණක් වෙනසල් විවෘතව තැබීම, ඒ වගේම උසස් ගනුදෙනුකාර සේවාවක් සැපයීමට අපොහොසත් වීම. මොකද අපි අර කීල්ස් එකට කාගිල්ස් එකට ගියොත් ඒ වගේ අර විකුණුම් සේවකයින්ගේ මනා සහයක් නේද? ඊටාම සුවඳසිරි සේවාවක් ලැබෙනවා. හැබැයි සම්පකාරයකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ නේද? හරි. වෙනස ඔබට පැහැදිලි වෙනවා නේද? ගිහිල්ලාම බලන්නකෝ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ සම්පකාරවලට පෞද්ගලික අංශයේ වෙළඳසැල් සමග තරඟ කිරීම අභියෝගයක් වෙන්න බලපාන හේතු මොනවද කියන එක සාකච්ඡා කරන්න පුළුවන්. මොනවද එහෙනම් හේතු? සම්පකාර සමිති පාලනයට දේශපාලන බලපෑම් එල්ලවීම. ඒ වගේම පාරිභෝගික අවශ්‍යතා හා උවමනා කෙරෙහි දැඩි අවධානයක් යොමු නොවීම. ඒ වගේම දුර්වල ප්‍රවර්ධනය. උග්‍ර මූල්‍ය ගැටලු, ඒ වගේම කළමනාකරන දුර්වලතා, නාස්ති ආක්‍රමිකතා බහුල වීම, ගුණාත්මක භාණ්ඩාල නොකිරීම, ඒ වගේම දක්ෂ නිලධාරීන්ගේ හිඟා පහළ මට්ටමේ වැටුප් ගෙවීම, ඒ වගේම සීමිත කාලයක් පමණක් වෙළඳසැල් විවෘතව තැබීම, උසස් ගනුදෙනුකාර සේවාවක් සැපයීමට අපොහොසත්. ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි මේ පෞද්ගලික අංශයේ වෙළඳසැල් සමග තරඟ කිරීම අභියෝගයක් වෙලා තියෙන්නේ සමුපකාර වලට. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අපි යමු 105 වෙනි ප්‍රශ්නෙට. ගනුදෙනුකරුවන්ට සමුපකාරයේ හිමිකම ලැබෙන බව පැවසේ. ගනුදෙනුකරුවන්ට සමුපකාරයේ හිමිකම ලැබෙන බව පැවසේ. මෙම ප්‍රකාශය විමසන්න. මෙම ප්‍රකාශය විමසන්න. ඇයි අපි මේ ගනුදෙනුකරුවන්ට සමුපකාරයේ හිමිකම ලැබෙනවයි කියලා කියන්නේ? අපි දන්නවා සමුපකාරයක අතිරික්තයක් ඇති වුණොත් ඒ අතිරික්තය බෙදා හැරීම කරන්නේ අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියන පදනම යටතේ. අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියන පදනම යටතේ තමයි සමුපකාරයේ අතිරික්තය බෙදා හරිනු ලබන්නේ. එතකොට අන්න සමුපකාර සමාජිකයින්ට සමුපකාරයේ අතිරික්තයට හිමිකම් කියන්න නම් ඔවුන්ට සිද්ධ වෙනවා සමුපකාරය සමග ගනුදෙනු කරන්න. සමුපකාරය සමග ගනුදෙනු කරන්න. අපි සමුපකාරයේ සමාජිකයෙක් වෙලා අපි සමුපකාරයෙන් අපි කියමුකෝ වෙළඳසැලක් ඒකෙන් බඩු ගන්නෙ නැහැ. සමුපකාරයේ සමාජිකයෙකු වූ පමණින් අතිරික්තයට හිමිකම් කියන්න බෑ. අපි ගනුදෙනු සිදු කරන්න ඕනේ. ඒ ගනුදෙනු වල වටිනාකම මත තමයි අතිරික්තය සමාජිකයන්ට බෙදෙන්නේ. යම් කිසි කෙනෙක් ගනුදෙනු කරනවා තව කෙනෙක් කරන්නේ. එහෙනම් ගනුදෙනු කරන්නේ නැති සමාජිකයාට අතිරික්තය හිමි වෙන්නේ නැහැ. ගනුදෙනු කරන සමාජිකයාට තමයි අතිරික්තය හිමි වෙන්නේ. අන්න එහෙනම් ගනුදෙනුකරුවෙකුට පමණයි ගනුදෙනුකරුවා වන සමාජිකයාට පමණයි අතිරික්තයට හිමිකම් කියන්න පුළුවන්. අන්නේ හින්දා අපි කියනවා සාමාන්‍යයෙන් අතිරික්තයට නැත්නම් අපි කියමුකෝ සාමාන්‍යයෙන් ලාභ අපේක්ෂිත ව්‍යාපාරයක ලාභයට හිමිකම් කියන්න පුළුවන්කම තියෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට නේද? එහෙනම් ඒ වගේ තමයි යන්න සමාජික වන ගනුදෙනුකරුවන්ට පමණයි සමුපකාර සමිතියේ අතිරික්තයට හිමිකම් කියන්න හැකියාව ලැබෙන්නේ. සමාජික වුණත් ගනුදෙනුකරුවෙකු නොවුනොත් ඔහුට මෙන්න මේ අතිරික්තයට හිමිකම් කියන්න බෑ. අන්න ඒකින්ද අපි කියනවා සමුපකාරයේ හිමිකම ගනුදෙනුකරුවන්ට ලැබෙනවා කියලා. හැබැයි එතෙන්දී අදහස් වෙන්නේ ඕනෑම ගනුදෙනුකරුවෙක්ට කියලා. ඒකෙන් අදහස් කරන්නේ සමාජිකයෙකු වන ගනුදෙනුකරුවන්ට තමයි අතිරික්තයට හිමිකම් කියන්න හැකියාව ලැබෙන්නේ. එහෙනම් සමුපකාරයේ අතිරික්තය බෙදීම අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියන පදනම යටතේ සිදු වෙනවා. එනම් සමුපකාර සමාජිකයන්ට සමුපකාරයේ අතිරික්තය හිමි කර ගැනීමට ඔවුන් සමුපකාරයේ සමග ගනුදෙනු කරමින් සමුපකාරයේ ගනුදෙනුකරුවන් බවට පත් වෙනවා. අන්න ඒකින්ද තමයි අපි කියන්නේ
ගනුදෙනුකරුවන්ට සෞම්පකාරයේ හිමිකම ලැබෙනවයි කියන්නේ. ඒකෙන් හොඳට මතක තියාගන්න සෑම ගනුදෙනුකරුවෙකුටම දැන් මම කියමුකෝ මම ඔන්න සෞම්පකාරයේ සමාජිකෙන් නෙවෙයි. මම ගිහිල්ලා සෞම්පකාරයෙන් ගනුදෙනු කරා කියලා මට අතිරික්තයට හිමිකම් කියන්න බෑ. ඔන්න මම සෞම්පකාරයේ සමාජිකයෙක්. මම ගනුදෙනු නොකළොත් මට අතිරික්තයට හිමිකම් කියන්නත් බෑ. හැබැයි මම සමාජිකයෙක් ඔන්න මම සෞම්පකාරයේ සමග ගනුදෙනු කරනවා. අන්නේ ගනුදෙනු කරන වටිනාකම මත පදනම්ව මට අතිරික්තයට හිමිකම් කියන්න පුළුවන්. එහෙනම් ගනුදෙනුකරුවන්ට සෞම්පකාරයේ හිමිකම ලැබෙනවා කියන්නේ ඔන්න ඕකට. සමාජිකයෝ වන ගනුදෙනුකරුවන්ට තමයි සෞම්පකාරයේ අතිරික්තයට හිමිකම් කියන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා ගනුදෙනුකරුවන්ට සෞම්පකාරයේ හිමිකම ලැබෙනවයි කියනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි යමු 106 වෙනි ප්‍රශ්නෙට. අන්න 106 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා. සෞම්පකාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අනුග්‍රාහක ප්‍රතිගෙවීම හා එහි අරමුණු දක්වන්න. සෞම්පකාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අනුග්‍රාහක ප්‍රතිගෙවීම හා එහි අරමුණු දක්වන්න. අන්න සෞම්පකාරයේ අතිරික්තය බෙදා හරින පදනම මොකද්ද අපි කිව්වේ අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියලා. එනම් සෞම්පකාරයේ සමාජිකයන් සෞම්පකාරය සමග සිදු කළ ගනුදෙනු වල වටිනාකම පදනම් කරගෙන සෞම්පකාරයේ අතිරික්තය සමාජිකයන් අතර බෙදා හැරීමට අපි කියනවා අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියලා. අන්නේ හේතුව හින්දා නේද සෞම්පකාරයේ හිමිකම ගනුදෙනුකරුවන්ට ලැබෙනවා කියලාත් අපි කිව්වේ නේද? එහෙනම් සෞම්පකාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියන්නේ මොකද්ද? සෞම්පකාර සමාජිකයන් සෞම්පකාරයේ සමග සිදු කළ ගනුදෙනු වල වටිනාකම පදනම් කරගෙන සෞම්පකාරයේ අතිරික්තය සමාජිකයන් අතර බෙදා හැරීමට අපි කියනවා අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියලා. මතකද? මතකයි නේද? සෞම්පකාර සමාජිකයන් සෞම්පකාරයේ සමග ගනුදෙනු කළ වටිනාකම් පදනම් කරගෙන සෞම්පකාරයේ අතිරික්තය සමාජිකයන් අතර බෙදා හැරීම එහෙනම් ඔන්න අපි කිව්වා අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියලා. එහෙනම් මේ වගේ අනුග්‍රාහක ප්‍රතිවේවීම කියන පදනමක් හඳුන්වා දීමේ අරමුණු මොනවා? අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියන පදනමක් හඳුන්වා දීමේ සංකල්පයක් හඳුන්වා දීමේ අරමුණු මොනවා? එකක් තමයි සෞම්පකාර ව්‍යාපාරය ජනප්‍රිය කරවීම. හරි අලුත් ඒක අලුත් කියන්නේ මේක අමුතුම සංකල්පයක් නේ. අන්නේ තුල මේ උඟ දෙනාම කුතුහලයෙන් මේක බලනවා. සෞම්පකාර ව්‍යාපාරය ජනප්‍රිය කරන්න පුළුවන් ඒ තුල නේද? සෞම්පකාර ව්‍යාපාරය ජනප්‍රිය කරවීම. ඒ වගේම සමිතිය සමග ගනුදෙනු කිරීමට සමාජිකයින්ව පොළඹවාලීම. නිකන් කොටසක් අරගෙන සමාජිකයෙක් වෙලා පැත්තකට ඉන්නවට වැඩිය අන්න ඔහු පොළඹවනවා මේ හරහා සෞම්පකාර ව්‍යාපාරයෙන් නිෂ්පාදිත මිලදී ගන්න. අන්න සමිතිය සමග ගනුදෙනු කිරීමට සමාජිකයන් පොළඹවාලීම තවත් අරමුණක්. අනිත් එක තමයි සෞම්පකාරයේ සමිතියේ ගනුදෙනු පිරිවැටුම ඉහළ නැන්වීම. අන්න සමාජිකයෙකු දැන් අපි කියමු මම සුපුරුදු පරිදි සෞම්පකාරයෙන් ගනුදෙනු කරා. මම සමාජිකයෙක් නෙවෙයි. මට අන්න අතිරික්තයට හිමිකම් කියන්න බෑ. මට අන්න පොළඹවනවා මම සමාජිකයෙක් වෙන්න. මම පොළඹවනවා සමාජිකයෙක් වෙන්න. නේද? අන්නේ වගේ නේද? සමිතිය සමග ගනුදෙනු කිරීමට සමාජිකයන්ගේ පොළඹවීම ඒ වගේම සෞම්පකාර සමිතියේ ගනුදෙනු නැත්නම් පිරිවැටුම ඉහළ යනවා. මම එතකොට දිගින් දිගටම දැන් මේ සමාජිකෙක් වුණාම මම අතිරික්තයට හිමිකම් කියන්න බලාපොරොත්තු වෙයි. සෞම්පකාරයෙන් තමයි සියලු දේවල් මිලදී ගන්න. අන්න එතකොට සෞම්පකාරයේ විකුණුම් වැඩි වෙනවා පිරිවැටුම වැඩි වෙනවා. අන්න සෞම්පකාර සමිතියේ ගනුදෙනු පිරිවැටුම ඉහළ නැංවීම තවත් අරමුණක්. ඒ වගේම සෞම්පකාර සමිතියේ සමාජිකයින් හා සමිතිය අතර සම්බන්ධය තහවුරු කිරීම. නැත්තම් සමාජිකයත් අරගෙන පැත්තකට වෙලා ඉන්නවා. සමිතිය ඔය පැත්තක යනවා. කිසිදු සම්බන්ධයක්. නමුත් අර විදියට අවකාශ ලබා දුන්නම සමාජිකයෝ නිරතුරු සමිතිය සමග සම්බන්ධ වෙනවා. අන්න සෞම්පකාර සමිතියේ සමාජිකයන් හා සමිතිය අතර සම්බන්ධය තහවුරු කිරීම. ඒ වගේම සෞම්පකාර ව්‍යාපාරයේ සමාජිකත්වය සඳහා පුද්ගලයින් ආකර්ෂණය කරවා ගැනීම. අන්න අපි කොහොමද සමාජිකයන්ගේ කොටස් ප්‍රාග්ධනයෙන් තමයි සෞම්පකාරයට අරමුදල් සම්පාදනය වන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට මේ ගනුදෙනුකරුවෝ කොහොම හරි අපි
මේ අතිරික්තයට හිමිකම් කියන අවකාශ තියෙනවා මෙන්න මේ පදනම මත කියලා කිව්වට පස්සේ අන්න සමුපකාරයේ සමාජිකයන් වෙන්න උත්සුක වෙනවා. අන්න එතකොට අපිට පුද්ගලයන් සමුපකාරයේ සමාජිකත්වයට ආකර්ෂණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සමානාත්මතාවය රැක ගැනීම. ඒ කියන්නේ මේකයි. සමුපකාරයේ අතිරික්තයට උපයන දායක වෙන්නේ ගනුදෙනුකරුවෝ. එහෙනම් ඒ අතිරික්තයට හිමිකම් කියන්න පුළුවන් ගනුදෙනුකරුවන්ට. ඒ නිසා සමාජිකත්වයේ ගත් පමණින් අතිරික්තයට හිමිකම් කියන්න බෑ. ගනුදෙනු කරමින් අන්න සමාගමේ ක්‍රියාකාරී සමුපකාර සමිතියේ ක්‍රියාකාරීත්වයට සක්‍රියව දායක වුණු හින්දා ඒ අයට අන්න අර අතිරික්තය බෙදා හරිනවා. ප්‍රතිලාභය ලබා දෙනවා. අන්න ඒ තුල සමානාත්මතාවය රැක ගන්න හැකියාව ලැබෙනවා. ඔන්න එහෙනම් අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියන පදනමේ අරමුණ. සමුපකාර ව්‍යාපාරය ජනප්‍රිය කරවීම, සමිතිය සමග ගනුදෙනු කිරීමට සමාජිකයන්ව පොළඹවාලීම, සමුපකාර සමිතියේ ගනුදෙනු එහෙම නැත්නම් පිරිවැටුම් ඉහළ නැංවීම, සමුපකාර සමිතියේ සමාජිකයන් හා සමිතිය අතර සම්බන්ධය තහවුරු කිරීම, සමුපකාර ව්‍යාපාරයේ සමාජිකත්වය සඳහා පුද්ගලයන් ආකර්ෂණය කරවා ගැනීම සහ සමානාත්මතාවය රැක ගැනීම කියන අරමුණු ඇතිව තමයි අනුග්‍රාහක ප්‍රතිගෙවීම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ අනුව අපි අනුග්‍රාහක ප්‍රතිගෙවීම කිව්වේ මොකද්ද? සමුපකාර සමාජිකයන් සමුපකාරයේ සමග සිදු කළ ගනුදෙනු වල වටිනාකම පදනම් කරගෙන සමුපකාරයේ අතිරික්තය සමාජිකයන් අතර බෙදා හැරීමට අපි කියනවා අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියලා. හරි. පැහැදිලි නේද? ව්‍යාපාරාධ්‍යනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිධාරී රජයේ පාසල් ගුරු විභාගයේ ව්‍යාපාර අධ්‍යයන විෂයෙහි ප්‍රථමයා රජ්ජිමා එම් තුමේදුර. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ප්‍රවණතා. එහෙම නැත්නම් සිදු වෙනස්කම්. ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ප්‍රවණතා එහෙම නැත්නම් අපි කියනවා සිදු වෙනස්කම්. මොනවද? සමුපකාර නීති වරින් වර සංශෝධනය වෙනවා. ඒ වගේම සෑන් සේවා වෙළඳසැල් ක්‍රමය ආරම්භ වුණා නේද? කෝප් සිටි කෝප් සුපර් නේද? ඔය වගේ සංකල්ප හරහා සෑන් සේවා වෙළඳසැල් ක්‍රමය නේද? ගම්දනව් කියන්නේ නගර වල ක්‍රියාත්මක වෙන්න ගත්තා. ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය පුළුල් වීම අන්න සමුපකාර ශේෂ්ත්‍රයට නේද? අන්න බලන්නකෝ ඇමති කෙනෙකුත් ඉන්නවා සමුපකාර සංවර්ධන අමාත්‍ය. නේද? අමාත්‍යවරුත් ඉන්නවා. අමාත්‍යංශත් තියෙනවා නේද? අන්න රාජ්‍ය අනුග්‍රහය පුළුල් කිරීම. ඒ වගේම නව සමුපකාර ප්‍රතිපත්ති ඇතිවීම. මොකද අපි දන්නවා සමුපකාර වාණිජ්‍ය පරමාර්ථයට මූලිකත්වය දෙන්නේ නැහැ. නමුත් දැන් අර කෝප් සිටි සංකල්පයට යාමත් සමග වාණිජ්‍ය පරමාර්ථයෙන් නැඹුරු වීමේ ප්‍රවණතාවය දකින්න පුළුවන්. අන්න එතකොට අර ප්‍රතිපත්ති වලට අමතරව නව සමුපකාර ප්‍රතිපත්ති ඇතිවීමත් ඒ තුල හඳුනා ගන්න පුළුවන් නව ප්‍රවණතාවයක් විදියට. ඒ වගේම නව ව්‍යාපාර ශේෂ්ත්‍ර වලට පිවිසීම අපි දන්නවා සමුපකාර රක්ෂණය, සමුපකාර ඉන්ධන පිරහුම්මල් නේද? සමුපකාර විසින් ගොඩනැගිලි ඉදි කරලා බදු දීම මේ වගේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේ ඒතකොට පොදු මගී ප්‍රවාහන සේවා, සමුපකාර සුබ සාධන වෙළසල්, ජංගම රථ මගින් නළවිය මේ වගේ ක්‍රමවේදයන්ට යොමු වෙලා තියෙනවා. එහෙනම් මේ නව ව්‍යාපාර ශේෂ්ත්‍ර වලට පිවිසීමත් අපිට මේ සමුපකාර ව්‍යාපාරයේ නව ප්‍රවණතාවයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. අන්න අර අපි කිව්ව ජංගම වෙළඳ පොළ ආරම්භිව නේද? ඒ වගේම විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතා කිරීම. අන්න අපිට අර සමුපකාර ඉන්ධන පිරවුම් වලින් ක්‍රෙඩිට් කාඩ් එක, ඩෙබිට් කාඩ් එක එහෙම ඉදිරිපත් කරලා ගනුදෙනු කරන්න පුළුවන්. සමුපකාර රක්ෂණ වාරිකය, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් ඉදිරිපත් කරලා ගෙවන්න පුළුවන්. ඒ වගේම සන් සේවා වෙළඳසැල නේද? කෝප් සිටි නේද? ඒ වගේ සුපර් මාකට් එකට තුල අපිට මෙන්න මේ ණයපත් හරපත් හරහා ගෙවීම් කරන්න පුළුවන්. අන්න ඒ වගේ විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතය අපිට මෙන්න මේ සමුපකාර ව්‍යාපාරයේ නව ප්‍රවණතා අතරට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ නව ප්‍රවණතා මොනවද? සමුපකාර නීති සංශෝධනය වීම, ස්වයං සේවා වෙළඳසැල් ආරම්භීම, රාජ්‍ය අනුග්‍රහය පුළුල් කිරීම, ඒ වගේම නව සමුපකාර ප්‍රතිපත්ති ඇතිවීම, නව ව්‍යාපාර ශේෂ්ත්‍ර වලට පිවිසීම, ඒ වගේම ජංගම වෙළඳ පොළවල් ආරම්භීම, ඒ වගේම විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතා කිරීම. මේවා අපි කියනවා සමුපකාර ව්‍යාපාරයේ ප්‍රවණතා නැත්නම් සිදුවෙමින් පවතින වෙනස්කම් කියලා. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අපි 107 වෙනි ප්‍රශ්නෙට යමු.
107 සෞම්පකාර සමිති නවීකරණය කිරීමට නැත්නම් සෞම්පකාර සමිතිවල උන්නතිය සඳහා ඔබ කරනු ලබන යෝජනා මොනවාද නේද? අපි මේ සෞම්පකාර සමිති වැඩි මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා, කළමනාකරන දුර්වලතා තියෙනවා නේද? දක්ෂ සේවකින් ආකර්ෂණය කරගන්න බෑ නේද? වාණිජ්‍ය මුණුවරක් නැහැ නේද? පෞද්ගලික අංශය වෙනසල් සමග තරඟ කරන්න බෑ. ඉතින් අන්න ඒක නිසා අපි ඔන්න මේක නවීකරණය කරන්න. එහෙනම් ඒ වෙනුවෙන් ඔබට මොන වගේ යෝජනාද ඉදිරිපත් කරන්න පුළුවන් කියලා අපෙන් අහන විවෘත ප්‍රශ්නයක්. සෞම්පකාර සමිති නවීකරණය කිරීමට නැත්නම් උන්නතිය සඳහා ඔබ කරනු ලබන යෝජනා මොනවාද? යෝජනා 4ක් ඔබට ලියන්න සිද්ධ වෙන්න පුළුවන් නේද? හරි. අන්න සේවකයින්ගේ හා කළමනාකරුවන්ගේ නිපුණතා සංවර්ධනය කරන්න. ප්‍රථමයෙන්ම නේද? ආකල්ප වෙනස් ඇති කරලා නේද? සේවකයින් හා කළමනාකරුවන්ගේ නිපුණතා සංවර්ධනය කරන්න. එතකොට මේ මූලික කළමනාකරන හැකියාවන් මොවුන්ගේ වර්ධනය කරලා නේද? හිමුණොත් අපිට සෞම්පකාර ව්‍යාපාරය ඊටාම සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම නව විකුණුම් ක්‍රම හා නව තාක්ෂණය උපයෝගී කර ගැනීම නේද? නව විකුණුම් ක්‍රම හා නව තාක්ෂණය උපයෝගී කර ගැනීම නේද? අන්න එතකොට දැන් අපි කියමු ඔන්ලයින් සෞම්පකාරය ඔන්ලයින් shopping පහසුකම ලබා දෙනවා. නව විකුණුම් ක්‍රම නේද? ඒ වගේ නව තාක්ෂණය උපයෝගී කරගන්න ඕනේ. අර අපි අර කිව්වා වගේ විද්‍යුත් ගෙවීම් ක්‍රම නේද? ඒ ආදී ලෙස යන්නේ හිමුණොත් අපිට මේ සෞම්පකාර ව්‍යාපාරය නේද? අර පෞද්ගලික අංශයේ ව්‍යාපාර සමග තරඟකාරීව කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා කටයුතු කිරීම. කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා කටයුතු කිරීම. අන්න දක්ෂ නිපුණ නේද? අය බඳවගෙන මෙන්න මේ කළමනාකරණය කාර්යක්ෂම කළොත් අපිට පුළුවන් කළමනාකරණය කාර්යක්ෂම වෙනවා කියලා නේද? සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, පාලනය සාර්ථකව සිදු වෙනවා. ඒක නම් කියන්නේ ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා ළඟා වෙන්න පුළුවන් නේද? ඒ වගේම නව සෞම්පකාර සමිති විවිධ ප්‍රදේශවල ආරම්භ කිරීම. ඇත්තටම සෞම්පකාර අපි කියමුකෝ වෙළසලක් කියලා. සාමාන්‍යයෙන් බොහෝ දුරට නගර ආශ්‍රිතව කෝප් සිටි වෙනවා. ඉතින් ගමේ ඉඳලා නේ ඔය දුරක් එන්නේ නෑ. ආසන්න කඩෙන් තමයි ඔය දෙනාම භාණ්ඩ මිලදී ගන්න. ඉතින් අපිට මෙන්න මේ සෞම්පකාර සමිති මේ ප්‍රදේශ ගාමීය ප්‍රදේශවලට තවත් ව්‍යාප්ත කරොත් අපිට මේ සෞම්පකාර ව්‍යාපාරයේ උන්නතිය අපේක්ෂා කරන්න පුළුවන්කම ලැබෙනවා නේද? ඒ වගේම සෞම්පකාරය පිළිබඳ මේ විවිධ ආකල්ප ඉවත් කර ගැනීම සඳහා නව අලෙවි උපක්‍රම භාවිතා කිරීම. අර සෞම්පකාරයේ නේද? ගියාට පස්සේ අපිව ගණන් ගන්නෙ නෑ. ඕන්නම් ගනින් නැත්තම් ඉඳපන් නේද? ඒ වගේ යන්නේ එහෙම තියෙනවා. ඒක හින්දානේ නැත්තම් බාල බඩුවෝකේ තියෙන්නේ. ඔහොම කියලා ආකල්ප තියෙන. මේවා වෙනස් කරලා නව අලෙවි උපක්‍රම භාවිතා කරමින් කටයුතු කරොත් ඔන්න සෞම්පකාර ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් නේද? ඒ වගේම පාරිභෝගික අවශ්‍යතා හා උවමනා ක්‍රියේ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා කිව්වනේ. අන්න අපි කියනවා දැන් සැලකිල්ලක් දක්වන්න ඕනේ කියලා. අන්න එහෙම ව්‍යාපාරයේ හැඩ ගැසුනොත් අන්න පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න පුළුවන් නේද? ඒ වගේම සුපර් මාකට් සංකල්පය වැනි ක්‍රම උපයෝගී කරගෙන වෙළඳාම් කටයුතු සංවර්ධනය කියලා දැන් ක්‍රමක්‍රමයෙන් නේද වර්ධනය වෙමින් යනවා මේ සුපර් මාකට් සංකල්පය, කෝප් සිටි සංකල්පය නේද? ඒ වගේම නැවත ගෙවීමේ හැකියාව පදනම් වූ මූල්‍ය පහසුකම් සපයා ගැනීමට ඉඩ ප්‍රස්ථා පුළුල් කර දීම නේද? අන්න ගෙවීමේ පදනම මත භාණ්ඩ හා සේවා අලෙවි කරන්න අන්න එහෙම පදනමකට යන්න ඕනේ. නේද? ඒකට මිනිස්සුන්ට අරලා එක සැරේට අතේ ලොකු මුදලක් නැහැ. අපි කියමුකෝ සෞම්පකාරයෙන් පර්චේස් ෂොප් එකක් කරගෙන යනවා. එතකොට එක සැරේට එතකොට අපි ඉලෙක්ට්‍රොනික ෂොප් එකකුත් කරගෙන යනවා. එතකොට ඒව ගන්න එක සැරේට අතේ මුදල් නැහැ. එතකොට ගෙවීමේ පදනම මට දෙන්න අන්න සෞම්පකාරය යොමු වෙන්න ඕන. ඒ වගේම රාජ්‍ය විශේෂ විශේෂ අනුග්‍රහය අනුබල ලබා දීම. නේද? අන්න රජයේ අනුග්‍රහය වැඩි වෙන්න ඕන. ඒක නිසා දැන් ඉතින් වර්තමානයේ කොට සෞම්පකාර සංවර්ධන අමාත්‍යාංශයක් පිහිටුවලා තිනවා නේද? වෙනම අමාත්‍යාංශයක් යටතේ දෙපාර්තමේන්තුවක් කරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔන්නෝගේ නවීකරණයන් කළොත් සෞම්පකාරය නගා සිටවන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඔන්න ඔබට කරන්න පුළුවන් යෝජනා මේ සෞම්පකාරය යක උන්නතිය සඳහා. මොනවද? සේවකයන්ගේ හා කළමනාකරුවන්ගේ නිපුණතා සංවර්ධනය, නව විකුණුම් ක්‍රම හා නව තාක්ෂණය උපයෝගී කර ගැනීම, කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා කටයුතු කිරීම, ඒ වගේම නව සෞම්පකාර සමිති විවිධ ප්‍රදේශවල ආරම්භ කිරීම, ඒ වගේම සෞම්පකාරය පිළිබඳ
විවිධ ආකල්ප ඉවත් කර ගැනීම සඳහා නව අලෙවි උපක්‍රම භාවිතා කිරීම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා උවමනා මත පදනම්ව ව්‍යාපාර හැඩගැස්වීම සුපර් මාකට් සංකල්පය වැනි ක්‍රම උපයෝගී කරගෙන වෙළඳාම් කටයුතු සංවර්ධනය කිරීම ඒ වගේම නැවත ගෙවීමේ හැකියාව පදනම් වූ මූල්‍ය පහසුකම් සපයා ගැනීමට ඉඩ ප්‍රස්ථාප පුරුල් කර ගැනීම ඒ වගේම රාජ්‍ය විසින් විශේෂ අනුග්‍රහය අනුබල ලබන. ඒ වගේ ගැළපෙන කාලීන යෝජනා ඔබට තවත් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අපි යමු 108 වෙනි ප්‍රශ්නෙට. සෞම්පකාර සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රධාන බලධාරී ආයතන හතරක් නම් කරන්න. සෞම්පකාර සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රධාන බලධාරී ආයතන හතරක් නම් කරන්න. අපිට මේ සෞම්පකාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වල ආයතන ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ශ්‍රී ලංකා ජාතික සෞම්පකාර මණ්ඩලය. ශ්‍රී ලංකා ජාතික සෞම්පකාර මණ්ඩලය. එතකොට මෙන්න මේ ශ්‍රී ලංකා ජාතික සෞම්පකාර මණ්ඩලය තමයි සෞම්පකාර ව්‍යාපාරයේ ජාතික මට්ටමේ ආයතන ලෙස අපි සලකනු ලබන්නේ. ශ්‍රී ලංකා ජාතික සෞම්පකාර මණ්ඩලය තමයි සෞම්පකාර ව්‍යාපාරයේ ජාතික මට්ටමේ ආයතන ලෙස සලකන්නේ. එහෙනම් තවත් ආයතනයක් තමයි සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. අන්න අපි සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ තමයි සෞම්පකාර ලියාපදිංචි කරන්නේ 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනත යටතේ. ඒ වගේම සෞම්පකාර සේවා කොමිෂන් සභාව. සෞම්පකාර සේවා කොමිෂන් සභාව. අන්න මේ සෞම්පකාර සමිති වල සේවය කරන සේවකයින්ගේ පත්වීම, මාරුවීම, විනයානුකූල කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය තමයි සෞම්පකාර සේවා කොමිෂන් සභාව. ඒ වගේම සෞම්පකාර කළමනාකරණ ආයතනය. ඒ වගේම ජාතික සෞම්පකාර සංවර්ධන ආයතනය. මෙන්න මේ ආයතන හරහා සෞම්පකාර නිලධාරීන්ගේ නිපුණතා සංවර්ධනය කරන්න කටයුතු කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට සෞම්පකාර සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රධාන බලධාරී ආයතන හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ජාතික මට්ටමේ ආයතනය මොකද්ද? සෞම්පකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික සෞම්පකාර මණ්ඩලය. සෞම්පකාර ශාස්ත්‍රීය පරිපාලනය කරන ආයතනය මොකද්ද? සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවක රජයේක නේද? ඒ වගේම සෞම්පකාර සේවා කොමිෂන් සභාව. අන්න එකෙන් සෞම්පකාර සමිතිවල සේවය කරන සේවකයින්ගේ පත්වීම, මාරුවීම, විනයානුකූල කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වගේම සෞම්පකාර කළමනාකරණ ආයතනය, ජාතික සෞම්පකාර සංවර්ධන ආයතනය අන්නේ හරහා සෞම්පකාර නිලධාරීන්ගේ නිපුණතා සංවර්ධනයට කටයුතු කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ සෞම්පකාරය සම්බන්ධ ආයතන හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි යමු 109 වෙනි ප්‍රශ්නය. සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය කවරේද? සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය කවරේද? එකක් තමයි මොකද්ද? සෞම්පකාර සමිති ලියාපදිංචි කිරීම. සෞම්පකාර සමිති ලියාපදිංචි කිරීම. ඒ වගේම සෞම්පකාර සමිතිවල ගිණුම් විගණනය සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් තමයි සිදු කරනු ලබන්නේ. ඒ වගේම රජයේ ප්‍රතිපත්ති සෞම්පකාර සමිතිවලට දැනුම් දීම සහ ඒවා ව්‍යාප්ත කිරීමට සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව රජයේ ආයතනයේ විදිහට කටයුතු කරනවා. ඒ වගේම සෞම්පකාර සමිති සම්බන්ධ පැමිණිලි පරීක්ෂා කිරීම විවිධ පාර්ශ්ව සම්බන්ධයෙන් සෞම්පකාර සමිතිවල සිදුවන විවිධ අකටයුතුකම් ආදිය පිළිබඳව දූෂණ වංචා ආදිය පිළිබඳව ලැබෙන පැමිණිලි සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් බාරගෙන පරීක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ වගේම සෞම්පකාර සමිතිවල තත්ත්වය උසස් කිරීමට උපදෙස් දීම නේද? සෞම්පකාර සමිති නොදියුණු මට්ටමක එහෙම තියෙන ඒවනේ වැඩිපුර තියෙනවනේ. අන්න ඒ වගේ ඒවා තව දුරටත් ඉහළට ගෙනල්ලා දියුණු මට්ටමට ගෙනෙන්න අවශ්‍ය උපදෙස් ලබා දීම මේ සෞම්පකාර සමිති සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා සිදු කරනු ලබනවා. ඒ වගේම මූල්‍ය තත්ත්වය දුර්වල සමිතිවලට අරමුදල් ලබා ගැනීමට සහාය වෙනවා. ඇයි සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කියන්නේ සෞම්පකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන රජයේ දෙපාර්තමේන්තුව. අන්න එතකොට මෙන්න මේ හරහා අන්න අවශ්‍ය ඔය මූල්‍ය
අනුග්‍රහයන් දක්වන්න සහයෝගය ගොඩනගන්න මැදිහත් වීම සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සිදු කරනු ලබනවා. එනම් ඔන්න සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සෞම්පකාර වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරය මොනවද? සෞම්පකාර සමිති ලියාපදිංචි කිරීම, සෞම්පකාර සමිතිවල ගිණුම් විගණනය, රජයේ ප්‍රතිපත්ති සෞම්පකාර සමිතිවලට දැනුම් දීම සහ ඒවා ව්‍යාප්ත කිරීම, ඒ වගේම සෞම්පකාර සමිති සම්බන්ධ මහජන පැමිණිලි පරීක්ෂා කිරීම, ඒ වගේම සෞම්පකාර සමිතිවල තත්ත්වය උසස් කිරීමට උපදෙස් දීම, ඒ වගේම මූල්‍ය තත්ත්වය දුර්වල සමිතිවලට අරමුදල් ලබා ගැනීමට සහාය වීම. ඉතින් ඕ අපි කියනවා සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය කියලා. කාර්යභාරය කියලා. හරි. එහෙනම් අපි යමු 110 වන ප්‍රශ්නෙට. 110. ලංකාවේ සෞම්පකාර ව්‍යාපාරයේ ජාතික මට්ටමේ සෞම්පකාරය හඳුන්වන්නේ. ජාතික මට්ටමේ ආයතනය මොකද්ද? සෞම්පකාර ව්‍යාපාරයේ. මොකද්ද? ශ්‍රී ලංකා ජාතික සෞම්පකාර මණ්ඩලය. ශ්‍රී ලංකා ජාතික සෞම්පකාර මණ්ඩලය. එන 110ට හිස්තැනට එන්න ඕන මොකද්ද? ශ්‍රී ලංකා ජාතික සෞම්පකාර මණ්ඩලය. හරි. අපි යමු 111 වෙනි ප්‍රශ්නෙට. 111 අපෙන් අහනවා. සෞම්පකාර සමිති වත්මන් සමාජය තුළ ප්‍රචලිත නොවීමට හේතු මොනවාද? සෞම්පකාර සමිති වත්මන් සමාජය තුළ ප්‍රචලිත නොවීමට හේතු මොනවාද? එයි නේද? ව්‍යාපාර හුඟක් තියෙනවා. සෞම්පකාර සමිතිත් උත්සාහ කරනවා මේ ජනගත වෙන්න. නමුත් එච්චර ජනතාව අතර ප්‍රචලිත නැහැ සෞම්පකාර ව්‍යාපාරය. ඇයි එහෙම වෙලා තියෙන්නේ? සමාජික සම්බන්ධතා අඩුකම නේද? බහුතරයක් මේ වගේ සමාජිකත්වය ගන්න යොමු වෙලා නෑ නේද? මේ සමාජික සම්බන්ධ සමාජිකයන් සෞම්පකාර සමිති සමග තියෙන සම්බන්ධය අඩුවීම තුළ සමාජය තුළ ප්‍රචලිත වෙලා නැහැ. ඒ වගේම තරඟ කිරීමේ හැකියාව අඩුවීම, මූල්‍ය දුෂ්කරතානේ, භෞතික මූල්‍ය නේද? මානව සම්පත්වල දුර්වලතා හේතු කොටගෙන නේද? තරඟ කිරීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඒ තුල ජනතාව ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙලා නැහැ. ඒ වගේම පාරිභෝගික හැකියාව අඩුවීම. ඒ කියන්නේ පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව අඩු මට්ටමක තියෙන. ඇයි? විවිධ ප්‍රවර්ධනය ආදිය අපිට දැක ගන්න අමාරුයිනේ. නේ දැඩි ප්‍රවර්ධනයක් අපිට සෞම්පකාර ව්‍යාපාරයේ ශේෂ්ත්‍රය තුල දැක ගන්න නැහැ. ඒ තුල පාරිභෝගික ආකර්ෂණ හැකියාව අඩු වෙලා තියෙනවා. ඒ වගේම පුද්ගලිකංශේ ව්‍යාපාර වර්ධනය. මේ සෞම්පකාර ව්‍යාපාරයේ අභිබව පුද්ගලිකංශේ ව්‍යාපාර සමාජය තුල ක්‍රියාත්මක වීම තුල විවිධ ප්‍රතිලාභ ගෙන දෙමින් ත්‍යාග නේද? විවිධ දේවල් ලබා දෙමින් පාරිභෝගික ආකර්ෂණය කරගනිමින් කටයුතු කරනකොට සෞම්පකාර ව්‍යාපාරය නේද? ක්‍රමෙන් සැඟවීමක් වගේ වෙනවා. සැඟවිලා යනවා. ඒ කියන්නේ සමාජය තුල ප්‍රචලිත නොවි පවතිනවා නේද? ඒ වගේමයි දුර්වල සේවා ගුණත්වය සෞම්පකාර ව්‍යාපාරය නේද? සේවකයින් නේද? ඇත්තටම තරම් පරිභෝගිකයන් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැති නෑ නේද? ගණන් ගන්න. ඒ වගේම නිෂ්පාදිත ගත්තට පස්සේ ගුණත්වය පිළිබඳව ආකල්පය ගත්තොත් ජනතාව අතර හොඳ ආකල්පයක් නෙවෙයි තියෙන්නේ. හොඳ පැහැදීමක් නෑ නේද? අන්න ඒ වගේ හේතු නිසා මෙන්න මේ සෞම්පකාර සමිති වත්මන් සමාජය තුළ ප්‍රචලිත වෙලා නෑ නේද? ඒ වගේම කලමනාකරණයේ දුර්වලතා. ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි මේ සෞම්පකාර සමිති වත්මන් සමාජය තුළ ප්‍රචලිත නොවී තියෙන්නේ. මොනවද? සමාජික සම්බන්ධතා අඩුකම, තරඟ කිරීමේ හැකියාව අඩුවීම, පාරිභෝගික ආකර්ෂණ හැකියාව අඩුවීම, පුද්ගලිකංශේ ව්‍යාපාර වර්ධනය, දුර්වල සේවා ගුණත්වය, ඒ වගේම කලමනාකරණ දුර්වලතා. ඔය මත සෞම්පකාර සමිති තවමත් සමාජය තුළ තරම් ජනප්‍රිය මට්ටමේ නැහැ. සමාජය තුළ ප්‍රචලිත වෙලා නැහැ. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අපි යමු 112 වෙනි ප්‍රශ්නේ. 112 අපෙන් අහනවා සෞම්පකාර සමිතියක හා සංස්ථාපිත සමාගමක සමානකම් හා අසමානකම් දක්වන්න. ඉතින් මේ විදිහට අපිට විවිධ ව්‍යාපාර සංවිධාන සමග එකිනෙක ගලපන්න
විමසන්න පුළුවන් නේද? එහෙනම් ඔන්න අපෙන් අහන්නේ 112 සෞම්පකාර සමිතියක හා සංස්ථාපිත සමාගමක සමානකම් හා අසමානකම් දක්වන්න කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම සෞම්පකාර සමිතියකයි සංස්ථාපිත සමාගමකයි සමානකම් බලමු. මෙන්න මේ ආයතන දෙකම ව්‍යාපාර සංවිධාන වර්ග දෙකම අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වෙන්නේ නේද? නේද? සංස්ථාපිත සමාගමක පෞද්ගලික සමාගම නම් අවම එකයි, පොදු සමාගමක් නම් දෙකයි අධ්‍යක්ෂකවරු. සෞම්පකාර නම් 7 දෙකයි. ඉතින් ওই විදිහට ගත්තට පස්සේ මේ සෞම්පකාරත් සංස්ථාපිත සමාගමොත් අධ්‍යක්ෂ මණ්ඩලයක පාලනයට තමයි යටත් වෙන්නේ. මේ ව්‍යාපාර සංවිධාන දෙකම ගත්තම අඛණ්ඩ පැවැත්මකින් යුක්තයි. අඛණ්ඩ පැවැත්මකින් යුක්තයි. ඒ වගේමයි නීතිමය ඒකකයක්. ඒ කියන්නේ මේ ව්‍යාපාර සංවිධාන දෙකටම නෛතික පුද්ගල භාවයක් හිමි වෙනවා. නෛතික පුද්ගල භාවයක් හිමි වෙනවා. සෞම්පකාර සමිතියකුත් සීමා සහිත සෞම්පකාර සමිති වගේම සීමා රහිත සෞම්පකාර සමිති විදියට ආරම්භ කරන්නත් පුළුවන්. ඒ වගේම සංස්ථාපිත සමාගමුත් අපි දන්නවා සීමා සහිත සමාගම් සහ සීමා රහිත සමාගම් ලෙස ආරම්භ කරන්න පුළුවන්. එනම් මෙන්න මේ ව්‍යාපාර සංවිධාන වර්ග දෙකම සීමා සහිත මෙන්ම සීමා රහිතවද ආරම්භිය හැකි වීම. උන්න සෞම්පකාර සමිතියකයි සංස්ථාපිත සමාගමකයි සමානකම්. මොනවද? අධ්‍යක්ෂක මණ්ඩලයක පාලනය, ඒ වගේම අඛණ්ඩ පැවැත්ම, නීතිමය ඒකකයක් වීම, සීමා සහිත මෙන්ම සීමා රහිතවද ආරම්භිය හැකි වීම. එහෙනම් ඔන්න සමානකම් අපි හඳුනනවා. එහෙනම් අපි අසමානකම් නැත්නම් වෙනස්කම් මොනවද බලමු. අන්න සෞම්පකාර සමිතියක් නේද? 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනත යටතේ තමයි ආරම්භ වෙන්නේ. සංස්ථාපිත සමාගමක් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ තමයි සංස්ථාපනය කරන්නේ. එනම් මෙන්න මේ නීති කෘත්‍යයන් දෙක මෙන්න මේ ව්‍යාපාර සංවිධාන වර්ගයට වෙනස් නේද? එතකොට සෞම්පකාර සමිති වලට 1972 අංක 5 දරන සෞම්පකාර සමිති පනත තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඊට අමතරව 1992 අංක 11 දරන සෞම්පකාර සමිති සංශෝධන පනතත් බලපාන. සංස්ථාපිත සමාගම් වලට අදාළ වෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. ඒ වගේම සෞම්පකාර සමිති ලියාපදිංචි කරන්නේ සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ. සෞම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නේද? නමුත් සංස්ථාපිත සමාගම් ලියාපදිංචි කරන්නේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය. සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය. නැත්නම් අපි ඒකට කියනවා සමාගම් මැදුර කියලා. සමාගම් මැදුර කියලා ආයතනය. නේද? සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ තමයි නේද? අපි සංස්ථාපිත සමාගම් ලියාපදිංචි සිදු කරනවා. ඒ වගේම සෞම්පකාර සමිති වල අරමුණ සමාජ යහපත. ලාභ අරමුණට ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ. හැබැයි සංස්ථාපිත සමාගම් ගත්තට පස්සේ බොහෝ විට ලාභය. ඒ වගේම සෞම්පකාර සමිති වල අවම සමාජික සංඛ්‍යාව 10යි. සංස්ථාපිත සමාගම් වලට අවම සමාජික සංඛ්‍යාව 1යි නේද? 1යි නේද? ඉතින් ඔන්න ඔය විදිහට සෞම්පකාර සමිති හා සංස්ථාපිත සමාගම් වල වෙනස්කම් අසමානතාවත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ ඔන්න අපි සෞම්පකාර පිළිබඳව තමයි සාකච්ඡා කළේ. එතකොට ඔබට දැන් මේ සෞම්පකාර සමිති සම්බන්ධයෙන් මේ සෞම්පකාර ව්‍යාපාර සංවිධාන සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලැබෙන්න ඇති නේද? ව්‍යාපාරාධ්‍යනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධිධාරී රජයේ පාසල් ගුරු විභාගයේ ව්‍යාපාර අධ්‍යයන විෂයෙහි ප්‍රථමයා රජ්මා එම් තුමේදුර